समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्दम्मं मुनिराजस्स सुनन्तु सग्गमुक्खदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ අපගේ ශාස්ත්‍රු සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම নমස්කාරය වේවා. පින්වත්නි, භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මය වඩාත් ගැඹුරුයි. ඒක ගොඩාක් සරල කරන්න බෑ. ඒක සරල කරනවා නම් අපිට අපි හදාගත්ත කතා ටිකක් තමයි කියන්න වෙන්නේ. සරලව කියනකොට මිනිස්සු ඒකට සරලයි කියලා කියන්නේ තේරෙන්නේ නැහැ කියන එක නෙමෙයි. ඒක සරල කරන්න පුළුවන් සීමාවක් තියෙනවා. මොකද භෞතික සීමාවෙන් ස්පර්ශ කළ යුතු දෙයක් නෙමෙයි අපේ කතාව. ඇත්තටම නිවීම සම්බන්ධ භෞතික කියවීමක් තියෙනවා නම් මං හිතන්නේ භෞතික විද්‍යාවත් නිවන ගැන හොයාගනීවි. නමුත් ඉතින් භෞතික නෑනේ විමුක්තිය තමන්ගේ ආධ්‍යාත්මික ප්‍රවේශයක්. ඒ කියන්නේ තමන්ගේ හිත නිවා ගැනීම මත උද්ගත වන තත්ත්වයක් නිසා එහෙම කතාවක් ලෝකෙට අහු වෙන්නේ නෑ. එහෙම කතා පැහැදිලි කරපු ගොඩාක් අය, ඒ කියන්නේ නිවන නෙමෙයි මං කියන්නේ, ආධ්‍යාත්මික දියුණුව ගැන කතා කරන ගොඩාක් අය පහළ වෙන්නේ ආසියාවේ. මොකද ප්‍රඥාවන්තයින්ගේ කේන්ද්‍රස්ථානය තමයි ආසියාව කියලා කියන්නේ. ලෝකයේ බුදුදහමින් ගත්ත ගොඩාක් න්‍යායන් බටහිර ලෝකයේ ඒගොල්ලන්ගේ එකක් වගේ එළියට දෙනවා. ඒගොල්ලොන්ට බුදුදහම ගැන විශාල ගැඹුරු හැදෑරීමක් තියෙනවා. නමුත් ඒගොල්ලෝ සම්මාදිට්ඨික ශ්‍රාවකයන් විදියට බුදුදහම හදාරනවා නෙමෙයි. ඒගොල්ලන්ගේ අදහස් වෙනුවෙන් බුදුදහම පාවිච්චි කරනවා. කියන්නේ ඒගොල්ලන්ට උවමනයි ආතතිය කළමනාකරණය කරගන්න. එතකොට ඒගොල්ලෝ බලනවා ආතතිය කළමනාකරණය කරගන්න ඒගොල්ලන්ගේ මොනවද තියෙන්නේ. එතකොට ඒගොල්ලෝ ඒ වෙනුවෙන් බෙහෙත් වර්ග හොයා ගන්නවා. ඊට පස්සේ ඒගොල්ලන් බලනවා මේ බෙහෙත් නැතුව මොනවද කරන්න පුළුවන් කියලා. බෙහෙත් නැතුව මොනවද කරන්න පුළුවන් කියලා බලනකොට ඒගොල්ලෝ බලනවා මේ ඒ මොහොතේ Tamanගේ චින්තන රටාව හදා ගැනීමත් උදව්වක් කියලා ඒගොල්ලන්ට යම් අදහසක් ආවම ඒක කොහොමද මේ චින්තන රටාව වෙනස් කරගන්නේ කියනකොට ඒගොල්ලන්ට කිසිම කතාවක් නැහැ. ඒගොල්ලෝ නිරුත්තර වෙනවා. එතකොට තමයි බුදුදහමේ හැදෑරීම පිළිබඳ උන් එකතු වෙන්නේ. හැබැයි එහෙම බුදුදහම හැදෑරුවා කියලා ඒගොල්ලන්ට එහෙම නිවන සම්බන්ධ කතාවක් හම්බ වෙන්නේ නැහැ. දැන් උදාහරණයක් විදිහට සතිමත් භාවය ගැන ඇමරිකාවේ වුණත් ලොකු උනන්දුවක් තියෙනවා. නමුත් ඒගොල්ලෝ කතා කරන එක අපේ සතිපට්ඨාන න්‍යායෙන් ගත් එක කවදාවත් ඒගොල්ලෝ ඒ සතිමත් වුණා කියලා නිවන් දකින්න බෑ. ඒ නිවන් දකින්න එක අනුපූර්ව ප්‍රතිපදාවක් මත ගොඩ නැගින එකක්. නමුත් ඒක පොඩි ප්‍රශ්න වලට පාවිච්චි කරන්න බැරිත් නෑ. ඒක කිසි වරදක් නෑ. දැන් අපි පාවිච්චි කරන්නේ අපල දුරු කරගන්න පාවිච්චි කරන. ඔය වගේ අපේ ප්‍රශ්න විසඳ ගන්න පාවිච්චි කරන්නේ. එතකොට බුදුදහමෙන් පුළුවන් ද එහෙම අපල දුරු කරන්න? ඇත්තටම බුදුදහමෙන් එහෙම එකක් කරන්නත් බෑ. කේන්දරේ ගැටලුවක් නම් කේන්දරේ ගැටලුව විසඳන්න බුදුදහමට පුළුවන්. ඒත් බෑ. කේන්දරේ ගැටලුවක් තියෙනවායි කියලා අපි පිළිගන්නේ නෑනේ. බෞද්ධ චින්තනය කේන්දරේ ගැටලු විසඳීම අර්බුදයේ සමනය වීමක් විදිහට අපි පිළිගන්න ලෑස්ති නෑ. ඇයි? අපි පිළිගන්නේ ඉපදීම අර්බුදයේ හැටියටයි. කේන්දරයේ අර්බුදයේ විදිහට අපි පිළිගන්න ලෑස්ති නෑ. අපි පිළිගන්නේ ඉපදීම නිසා ප්‍රශ්න. ඉපදීම නැති කළොත් ප්‍රශ්න ඔක්කොම ඉවරයි කියන තැනට පිළිගන්න නිසා උපන් සත්‍යයගේ උපන් වේලාව සම්බන්ධ කියවීමක් බුදුදහමේ නෑ. එතකොට එහෙනම් කෙනෙක් කියන්න පුළුවන් ඔය බුදුහාමුදුරුවන්ගේ ධර්මයෙන් ඒවා කියන්නේ මිනිස්සු. ඒ කියන්නේ බුදුදහමේ නාමයෙන් තමයි ගොඩක් අය කියන්නේ. මොකද එතකොට තමයි ලොකු වෙළඳපොලක් හදාගන්න පුළුවන්. ඉල්ලන පිරිසේ විශාල කරගන්න පුළුවන්. එතකොට තමයි බුදුහාමුදුරුවන්ගේ මෙන්න මේ පිරිත, මෙන්න මේ ගාථා, මෙන්න මේ தത്വයට හොඳයි කියලා කතා කළොත් බෞද්ධ ප්‍රජාව අතර විශාල ප්‍රබෝධයක් ඇති වෙලා ඔවුන්ගේ ව්‍යාපාරික ස්ථානවලට විශාල යහපතක් කරගන්න පුළුවන් නිසා ඒක කතා කරනවා විනා අවබෝධයේ සම්බන්ධ කතාව වෙනම කතාවක්.
ඒක ඕනෑවට වඩා සරල කරන්න පුළුවන්කමකුත් නැහැ. හොඳයි අවබෝධය පිණිස මම මොකක්ද කරන්න ඕන? අවබෝධය කියලා කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මත ගොඩ නැගෙන සදාතනික නිවීමක්. එතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් තොර නිවනක් තියෙන්න බැරිද? නෑ. නිවනක් කියලා එකක් කතා කරන්න බෑ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් තොරව. එතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දියුණු කරනවා නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දියුණු කරනවා නම් මඩේ හිටවපු ඉන්නක් වගේ දියුණු කරලත් බෑ. ඊටාම ඍජු පිළිවෙතක් විදියට මේක අනුගමනය කළොත් එයාට නිවෙන්න පුළුවන්. නිවීමක් හදාගන්න පුළුවන්. එතකොට මේ නිවීම පිණිස තමයි අපි ධර්මයේ දියුණු කරන්නේ. අද මේ දේශනාවට මාතෘකාව විදියට ලැබිලා තියෙන්නේ සප්තානුපස්සනාව පිළිබඳ දේශනාව කරන්න කියලා. සමහර විට මෙතන ඉන්න අය අහලා නැති වෙන්නත් පුළුවන්. සප්තානුපස්සනාව කියන්නේ මොකක්ද කියලා. සප්තානුපස්සනාව පිළිබඳ මං හිතන්නේ අපිම දැන් දේශනා 100ක් විතර කරලා තියෙනවා. අඩුම 100ක් විතරවත් තියෙන්න ඕන අපේ දේශනා සප්තානුපස්සනාව ගැන. ඇත්තටම සප්තානුපස්සනාව වැඩිමින් තමයි හිත නිවනට පත් කරගන්න තියෙන්නේ. ඒ කියන්නේ නිවන කියන්නේ හිත වැඩිම මත උද්ගත වෙන එකක්. දැන් කෙනෙක් කියන්න පුළුවන් බණ අහලත් නිවන් දකින්න පුළුවන් කියලා. බණ අහලා නිවන් දකින්න බෑ ඇත්තටම. ඒතර කෙනෙක් කියන්න පුළුවන් අනිත් පැත්තෙන් එනං අර සාරිපුත්ත හාමුදුරුවෝ නිවන් දැක්කේ සෝතාපන්න වුණේ. දැන් සාරිපුත්ත හාමුදුරුවෝ කියන්නේ බොහොම ධනවත් පවුලක කෙනෙක් නේ. තරුණෙක් ඇත්තටම බොහොම කඩවසන් තරුණෙක් සාරිපුත්ත හාමුදුරන්ගේ ගිහි කාලේ. එතකොට උන්වහන්සේගේ ගිහි කාලේ ජීවිතේ බොහොම සැප පහසු ජීවිතයක්. ඉතින් මේ සැපේ හොයාගෙන ගියපු අය තරුණයෝ කොහොමත් සැපේ හොයනවනේ. හොයාගෙන යනකොට ඒ අය සතුටු වෙච්ච විධික්‍රම තියෙනවා. ඒ කාලෙත් තිබිලා තියෙනවා විශේෂ උත්සව එහෙම තිබිලා තියෙනවා. ඒවට තරුණයෝ යන්න කැමති. ඒගොල්ලෝ ඒවට ගිහින් විනෝද වෙන්නත් කැමති. ඒ වගේ උත්සවයක් තමයි ගිරග්ග සමජ්ජ කියලා කියන්නේ. ඔය රැයට තරුණියෝ එකතු වෙලා තරුණියෝ එකතු වෙලා සින්දු කියලා නටලා කෑ ගහලා එන තැන් තියෙන්නේ දැනුත් ලංකාවෙත් තියෙන්නේ. ඒවට සමහර අය නයිට් ක්ලබ් කියලා එහෙමත් කියනවනේ. ඒ වගේ තැන්. ඉතින් ඔය ගිරග්ග සමාජය කියන්නේ ඇත්තටම එහෙම එකක්. ඒ කාලේ තිබ්බ එහෙම එකක් වෙන්න ඇති. ඒ කියන්නේ නයිට් ක්ලබ් එකක් කියලා එහෙම නෙමෙයි මං කියන්නේ. ඒ වගේ ඉතින් රාත්‍රියට විනෝද ඉතින් ඒ වගේ හැඩයකුත් තියෙනවා. මොකද තරුණියෝ නටනවා, තරුණියොත් එක්ක විනෝද වෙන්න පුළුවන්. ඔය වගේ ඉතින් වෙනම ක්‍රමයක් ඉතින් ඒක. ඒකටත් මේගොල්ලෝ ගියා ඊට ඉස්සලා දවසේ. මොකද ඒගොල්ලෝ සතුට හොයාගෙන ගියපු අය. සතුට හොයාගෙන ගිහින් අන්තිමටම නැවතිච්ච අය මේ අය. ඒවා හොයාගෙන ගිහින් මේගොල්ලෝ ඉතින් මේ වගේ හොඳට වින්දනය කළා. පහුවෙනිදා උදේ බැලුවා අපි හිතපු සාරය මේ කියන ඒවාස්සේ තිබ්බද කියලා. බොහොම ඥානවන්ත තරුණියෝනේ. ඒතර ඒ අය එහෙම බලනකොට තේරෙනවා මේක නම් මේ කිසිම වැඩක් ඇති දෙයක් නෙමෙයි. ඒ වෙලාවට පොඩි වින්දනයක් තියෙනවා. හැබැයි ඒකත් මොකද්ද මේකද අපි හොයපු සාරය කියලා එයාගේ යාළුවාටත් කතා කළා. කෝලිත, උපතිස්ස කෝලිත කියන දෙන්න කතා කරලා කිව්වා මේක හරියන්නේ නැහැ. අපි පොඩ්ඩක් දැන් මේගොල්ලෝ මේ වෙනකොට විවිධ ගුරුවරු ළඟටත් ගිහින් ඉගෙනගෙන තිබුණා. හිත නිවා ගන්නවායි කියලා හිතපු ඔය ගුරුවරු ළඟට ඔය සංජය බෙල්ලට්ටි පුත්ත ළඟ එහෙම ඇසුරක් තිබිලා තියෙනවා. ඒ කාලේ හිත මොකද ඒගොල්ලෝ බැලුවා ඒගොල්ලෝ හැබැයි ඉතින් ඒගොල්ලෝ හොඳට කාම සම්පත් වින්දනය කරපු අයනේ හොඳට සල්ලි භාගෙ තිබුණා හොඳට ජීවිතේ විඳපු අය. ඉතින් මේගොල්ලෝ බැලුවා මොකක් හරි එකක් නිවීමක් කොහේ හරි තියනවාද කියලා හොයාගෙන බලලා ඉතින් එදා ඊට ඉස්සෙල්ලා දවසෙත් දැන් අර ගිරග්ග සමජ්ජ කියන විශාල සැනකෙලියටත් මේගොල්ලෝ ගිහින් ආවේ. ඒගොල්ලෝ බැලුවා මේක හරියන්නේ නැහැ මේක අපි හොයපු සාරේ නැහැ. අපි හොඳම දේ තමයි අපි එකතු වෙලා අපි මේ தত্ত্বය තුල අපි මොකක් හරි හිත නිවා ගැනීමක් ගැන හොයමු. ඊට පස්සේ අර කෝලිතත් කිව්වා ඔය ඒක හොඳයි අපි බලමු එහෙම එකක් ගැන කියලා. ඊට පස්සේ දෙන්න කතා වෙලා කිව්වා ඔයාත් එක පැත්තකට යන්න මාත් එක පැත්ත මේ හිත දියුණු කරගත්ත මුනිවරු කොහේ හරි ඉන්න පුළුවන්. අපි බලමු දැන් මොකද මේගොල්ලෝනේ හිත නිවා ගැනීම ගැන අදහස එන්නේ මේගොල්ලෝ භෞතිකව වින්දනය කිරීම අතර හොඳට විඳපු අය. එතකොට ඒගොල්ලන්ට තේරුණා ඒකේ අපි හිතපු සාරේ නැහැ කියලා. ඇත්තටම බෝධිසත්වවරයෙක් පවා ඒකේ සාරයක් තියෙනවා නම් කවදාවත් ඒක අතහරින්නෙත් නැහැ. දැන් බුදුරජාණන් වහන්සේගේ ගිහි කාලේ සිද්ධාර්ථ නමින් ඉපදුණු ජීවිතය තුළ උන්වහන්සේට ගිහි ඒ කාමභෝගී ජීවිතේ තාමිහෙලින් කාමභෝගී ජීවිතේ වින්දනය කරපු අයනේ. උන්වහන්සේගේ කාමභෝගී ජීවිතේට දිගක් පළලක් නැහැ.
යශෝදරා අපදානියම තියෙනවා. යශෝදරාවම කියනවා 1,40,000ක් කාන්තාව පිරිවරාගෙන ඉද්දී තමයි මම ඔබ වහන්සේගේ පරිචාරිකාව වුණේ. ඒතර මාලිගාව විශාල පිරිසක් ඉඳලා තියෙනවා ඒ වෙනුවෙන්. ඒ වගේම උන්වහන්සේට විශාල උපස්ථාන කරන්න විශාල පිරිසක් ඉඳලා. ඒ කියන්නේ කාමභෝගී ජීවිතයෙන් හොඳටම වින්දනයේ හෙව්වා. නමුත් ඒ කියන්නේ වින්දනයේ විඳලා තියෙනවා. නමුත් ඒ වගේ ඔය හිතන සාරේ නෑ. නමුත් අපි ඒවා විඳලා නැති නිසා අපිට හිතෙනවා ඒ වගේ මොකක් හරි රහක් තියෙන්න පුළුවන් කියලා. මේව විඳපු අය කියනවා ඒකේ ඇස්සෙත් රහ නෑ. ඔබ වහන්සේලාට බැරිද මොනවා හරි අපිට කියන්න කියලා. ඔය බොහොම ධනවත් මිනිස්සු එහෙම උගත් අය ජීවිතේ සන්ධ්‍යාවට එනකොට කියනවා මේ අපි හිතපු සාරේ අපි හොයපු ලෝකේ හම්බුන්නේ අපිට පුළුවන් ද මේ වෙලාවේ දුක ඉවර කර ගැනීම ගැන හිත නිවා ගැනීම ගැන අපිට බැරිද සාකච්ඡාවකට එකතු වෙන්න. එහෙම අහනවා. ඒගොල්ලෝ හොයපු සාරය අර පංචකාමයන් වින්දනය කරමින් ඇහෙන් රූප බලමින් කනෙන් ශබ්ද අහමින් ගියපු ඒවා හරහා වින්දනයක් හොයනවනේ. ඒ වින්දනය කරපු ලෝකයේ තුල හම්බ වෙලා නැහැ. ගොඩක් අයට හම්බ වෙන්නෙත් නැහැ. හම්බ වෙනවා කියලා හිතාගෙන ඉන්නත් එපා. හම්බ වෙන්නේ නැහැ. විඳපු අයගෙන් අහලා බලන්න මේ කතාව ඇත්තද කියලා. විඳපු අය කියාවි මොන විහිළුවක්ද මේ කරන්න ලෑස්ති වෙන්නේ කියලා. මොකද විඳපු අය අපිත් එක්ක ඉතින් බරපතල ලොකු සාකච්ඡාවලට එකතු වෙනවනේ, කතා කරනවනේ. එතකොට මේ ගිරග්ග සමජ්ජෙ ගිහිනුත් මේ දෙන්න ආවේ මේකේ මොකක්වත් නැහැ අපි දෙන්න දෙපැත්තට යමු කියලා. අන්නේ ඒ අතර තමයි අලුත් බලාපොරොත්තුවක් එන්නේ උපතිස්සට. හේතුව අර අස්සජී මහරහතන් වහන්සේ දකිනවා. අස්සජී මහරහතන් වහන්සේ දැකලා අස්සජී මහරහතන් වහන්සේ පිටිපස්සෙන් යනවා. මොකද උන්වහන්සේ බොහොම සංසුන් ගමනක් තිබ්බේ. ඉතින් මොකද මේගොල්ලෝ මුනිවරයෙක් හොයාගෙන ආපු ගමනේ. ඉතින් බැලුවාමත් බොහොම සාන්තයි, ප්‍රසන්නයි, තරුණයි. ඉතින් මොකක් හරි මේ මුනිවරු ළඟ මොනවා හරි තියෙන්න පුළුවන් කියලා හිමීට පස්සෙන් ගියා. එකපාරම කඩාගෙන බිඳගෙන ගිහින් කතා කළෙත් නෑ. බලන්න මේ සංයමේ පිටිපස්සෙන් ගියා. පිටිපස්සෙන් ගිහින් හිමීට කිට්ටු වෙලා උන්වහන්සේ දානේ වළඳනකුනුත් බලාගෙන හිටියා පැත්තකට වෙලා. එකපාර කතා කළෙත් නෑ. ඒ උනන්දුව බලන්න. අපි නම් බණ ටිකක් අහනවා හරි ඉවරයි. ඊට පස්සේ ආයෙත් සුපුරුදු ජීවිතේ නෙමෙයි අපේ තියෙන්නේ. බලන්න මේ උනන්දුව. ඉතින් රහත් උනා කියන එක පුදුමයක් නෙමෙයි. පැත්තකට වෙලත් ඉඳලා උන්වහන්සේ විවේකයෙන් ඉන්නකොට ළඟට කිට්ටු වෙලා ඇහුවා මේ මම දන්නේ ධර්මයේ ගැන. ඔබ වහන්සේ කවුද කියලා දන්නෙත් නෑ. ඒතකොට බුදු කෙනෙක් ගැන කතාවකුත් නෑනේ. බුදුහාරෝ බණ කියලා තියෙන්නේ බෞද්ධයන්ටත් නෙමෙයිනේ මානව ප්‍රජාවට කියපු මානවීය කියවීමක් තියෙන්නේ. දැන් මේ උපතිස්ස බෞද්ධයෙක් නෙමෙයිනේ. එයා හැබැයි මිනිසුන්ට නිදහසේ විමසන ගතියක් තිබා. අද ඉන්න මිනිසුන්ට නිදහසේ විමසීම නැහැනේ. අද මිනිසුන්ගේ චින්තනය හරි පටුයි. ඕන දෘෂ්ටියකට අහු වෙලා යනවා. ඕන දෙයකින් රවට්ටන්න පුළුවන් ලංකාවේ ඉන්න මිනිස්සු. මේ හතරවෙනි පරම්පරාව කියලා අපි කිව්වට ෆෝත් ජෙනරේෂන් කියලා අපි කතා කළාට මේ හතරවෙනි පරම්පරාව කිව්වට අද ඉන්න පරම්පරාව හරවට්ටන්න හරි ලේසියි. මේ තරුණයෝම හරි තරුණියෝ හරි ලස්සනට දේශපාලකයන්ට රවට්ටන්න පුළුවන්. ඒවට අහු වෙලත් යන්න ඕන තරම් ඉන්නවා. එතකොට පැවිද්දොන්ට රවට්ටන්න පුළුවන්. ආගමික නායකයන්ට රවට්ටන්න පුළුවන්. ඉච්චරට කුරුවල් වෙච්ච මානසික මට්ටමක් තියෙන. එහෙම චින්තනීය ප්‍රශස්ත භාවයක් අද ලංකාවේ මිනිසුන්ට නැහැ. නිදහසේ විමසන්න කිව්වට එහෙම විමසන්නෙත් නැහැ. දැන් මෙයා අහනවා ගිහින් ඔබ වහන්සේගේ ගුරුවරයා කවුද ඇත්තටම? ඔබ වහන්සේ දැක්කහම මට හිතුණා ඔබ වහන්සේට හොඳ ගුරුවරයෙක් ලැබිලා පාටයි. ගුරුවරයා කවුද? එතකොට උපතිස්සට අස්සජී හාමුදුරුවෝ කියනවා මමත් මගේ ගුරුවරයා ගැන ගොඩක් කියන්න දන්නේ නැහැ. හැබැයි උන්වහන්සේ රහත් වෙලා. අස්සජී හාමුදුරුවෝ ඇයි අර කොණ්ණඤ්ඤ වප්ප බද්දිය මහානාම අස්සජී පස්වග මහණුන් ඒගොල්ලෝ සූත්‍ර දෙකයිනේ අහන්නේ රහත් වෙන්න. අපි මේ ත්‍රිපිටකයේම කියවල රහත් වෙන්න බලාගෙන ඉන්නවා. පස්වග මහණුන් සූත්‍ර දෙකයි අහලා තියෙන්නේ රහත් වෙන්න. පළවෙනි සූත්‍රය අහනකොට කොණ්ණඤ්ඤ සෝවාන් වෙනවා. දෙවෙනි අනාත්ම ලක්ෂණ සූත්‍රය අහනකොට පස් දෙනාම රහත් වෙලා තියෙනවා. එහෙනම් රහතන් වහන්සේලා පස් නමක් බිහි වෙන්න සූත්‍ර දෙකයි උදව් වෙලා තියෙන්නේ. එහෙනම් අපිට තේරෙනවා මේ ගොඩාක් සූත්‍ර කටපාඩම් කරලා ත්‍රිපිටකයේම කියවලා අභිධර්මයේ උත්තට ඉගෙනගෙන ඒවා පොත්වල ලියාගෙන කටපාඩම් කරගෙන ගණන් හිලව් ඇතුව මතක තියාගෙන නිවන් දකින්න හිතුවට එහෙම නිවනක් හම්බ වෙන්නේ නැහැ. නිවන කියන්නේ ප්‍රායෝගික භාවිතයේ මත එකයි මම කියවන නිකන් මඩේ හිටවු පින්නක් වගේ ධර්මයේ දිනු කළොත් නම් බෑ මොකුත් කරගන්න. හරියට නිකන් කොන්ක්‍රීට් දාපු ස්තම්භයක් වගේ හොද්දට ධර්මයේ දිනු කරගෙන ගියොත් ඒ දිනු කරන ශ්‍රාවකයාට මාර්ගඵල අවබෝධ කරගන්න පුළුවන්. ඒකට ගොඩාක් ධර්මයේ ඕනේ නැහැ ඉගෙන ගන්න. මතක තියාගන්න එහෙම වමනා නැහැ. ගොඩාක් ඒවා ඕනේ මතක තියාගන්න. හැසිරීමයි අවශ්‍ය. ඇතුළ වෙනස් කර ගැනීම පිණිස Tamanගේ ආකල්පමය වශයෙන් වෙනසක් හදා ගැනීම පිණිස ධර්මයේ පරිහරණය කරන්නයි අවශ්‍ය. ඒක තිබ්බහම හොඳටම ඇති. ඒතකොට දැන් ඇතුළ වෙනස් කරගන්න නැතුව එළියේ පොත් ගොඩාක් කියුවත් වැඩක් නැහැ.
ඒ කියන්නේ එළියේ තියෙන පොත Tamanගේ ඇතුළ කියව ගන්න පාවිච්චි නොකරන මිනිසුන්ට පොත් ලක්ෂයක් තිබ්බත් වැඩක් නැහැ. ඒ පොත් ගොඩාක් තියෙන එකකින් එයා නිවෙන්නේ නැහැ. එතකොට දැන් පන්සල් වල කොච්චර පොත් තියෙනවද? එහෙනම් පන්සල් වලින් ඔක්කොම නිවෙන්න එපාය මේ වෙනකොට. එහෙම නිවෙන්නේ නැහැ. ඒ පොතේ කතාව හරහා තමන්ගේ ඇතුලේ කතාව කියව ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ කියව ගන්න විදිහ තමයි සප්තානුපස්සනාවෙන් තියෙන්නේ. එතකොට සප්තානුපස්සනාව කියන්නේ වෙනම විග්‍රහයක්. ඒක ඇත්තටම භාවනාමය අත්දැකීම් මත ගොඩනැගෙන අනුපස්සනීය වැඩපිළිවෙලක්. දැන් උපතිස්ස ගිහින් අහනකොට අස්සජී මහරහතන් වහන්සේගෙන් අස්සජී හාරු කියනවා මේ මමත් මගේ ගුරුවරයා ගැන නම් ගොඩාක් කියන්න දන්නේ නැහැ. හැබැයි මම උන්වහන්සේගේ පදනම දන්නවා. පදනම. ඉතින් ගොඩක් කියන්නත් දන්නේ නැහැ නේ. මොකද සූත්‍ර දෙකයිනේ අහලා තියෙන්නේ. දැන් අපි නම් සූත්‍ර විශාල ප්‍රමාණයක් අපි උනත් කියවලා තියෙනවා. නමුත් උන්වහන්සේ සූත්‍ර දෙකයිනේ අහලා තියෙන්නේ. එතකොට ඇත්තටම උන්වහන්සේ කතාවත් සාධාරණයි. මොකද ගොඩාක් ඒවා කියන්න දන්නේ නැති එක. මොකද ඒ වෙනකොට ධම්මචක්කපවත්තන සූත්‍රය, අනාත්ම ලක්ෂණ සූත්‍රය විතරයි දේශනා කරලා තිබ්බේ. මොකද අහලා තිබ්බේ උන්වහන්සේලාගේ අවබෝධයේ පිණිස. තව දේශනා බුදුහාමුදුරු මේ වෙනකොට කරලා තියෙන්න ඇති. නමුත් අවබෝධයේ පිණිස උන්වහන්සේගේ මොකද ඒ දේශනා කරන තැන් වලට මේ පස්වග මහණුන් පස්සෙන් ගිහින් අහගත්තේ නෑනේ. ඉතින් ඒ වෙලාවේ කියනවා මම ගොඩාක් කියන්න දන්න. හැබැයි අපේ මංගේ ශාස්ත්‍රෝරයාගේ දර්ශනය මන් දන්නවා. මොකද්ද? යේ ධම්මා හේතුප්පබවා තේසං හේතු තථාගතෝ ආහ. යේ ධම්මා හේතුප්පබවා මේ හේතුන් නිසා හටගත්ත ඵල ධර්ම තියෙනවා. හේතු වෙනස් කරාම ඵලය වෙනස් කරන්න පුළුවන් කියලා කතාවක් තමයි මගේ ශාස්ත්‍රෝරයා උගන්වන්නේ. අන්න හේතුඵල ධමයක්. ඒකට අපි කියන්නේ පටිච්ච සමුප්පාදේ කියලා. ඒ කියන්නේ මේ ඇති කල්හි මේ ඇති වෙනවා. මේක නිකම්ම හටගත්තා නෙමෙයි. ඉබේ හටගත්තෙකුත් නෙමෙයි. කවුරු හදපු එක්කුත් නෙමෙයි. දැන් ಭಾರತයේ මේ වෙනකොට කී හිටියේ කවුරු හරි මේක හැදුවා කියලා. දෙයයන් ආන්සේ හරි කවුරු හරි කෙනෙක් හැදුවා කියලා. ඒ මහා බ්‍රහ්මයා මේක හැදුවා කියලා. බුදුහාමුදුරුවෝ කියන්නේ කවුරුත් හදපු එක්කුත් නෙමෙයි. ඉබේ හටගත්ත එක්කුත් නෙමෙයි. අම්මා හදපු එක්කුත් නෙමෙයි. තාත්තා හදපු එක්කුත් නෙමෙයි. එතකොට කෙටි කාලීන පිළිතුරක් විදිහට නෑ අපේ දෙමව්පියෝ නිසානේ අපි පහළ වුණේ. ඒ අයගේ එකතුවෙන් තමයි අපේ පහළවීම තියෙන්නේ කියලා නෑ. සත්‍යයේ පහළවීම දෙමව්පියන්ගේ එකතුවෙන් විතරක් නෙමෙයි. උපන් සත්‍යයේ පැවැත්ම පිණිසත් නූපන් සත්‍යයේ ඉපදීම පිණිසත් බුදුහාමුදුරු ආහාර වර්ග 4ක් පැහැදිලි කරනවා. කබලින්කාර ආහාර, මනෝ සංචේතන ආහාර, ස්පර්ශ කබලින්කාර ආහාර, ස්පර්ශ ආහාර, මනෝ සංචේතන ආහාර, විඥාන ආහාර කියලා. ඔය ආහාර 4ම නිසා උපදිනවා මිසක් මේ අම්මා තාත්තලාට අපිට කරපු ලොකු හපංකමක් නැහැ. ඒ කියන්නේ ඒගොල්ලෝ නිසා අපිට මේ ලෝකේ එළිය බලන්න හම්බුත් නිසා අපි ඒයට ගරු කරන්න ඕන, සංග්‍රහ කරන්න ඕන, උදව් කරන්න ඕන. නමුත් ඉපදෙමින් මැරෙමින් යන ගමනට අම්මා වගේ කියන්න ඕනේ නැහැ. තාත්තා වගේ කියන්න ඕනේ. ඒක වෙනම කතාවක්. ඒකට ආහාර සැපේන නිශ්චිත ආකෘතියක් තියෙනවා. මොකද මේ ආත්මේ ලැබිච්ච අම්මම මට මැරෙනකන් කවදා හරි පිරිනිවන් පානකම් හම්බ වෙනවා නෙමෙයි. ඒගොල්ලෝ මේ સંદર્ભයේ අපේ ගනුදෙනුව නිමා වෙනවා. ඒ වගේම දෙමව්පියොත් ඒ කතාව තේරුම් ගන්න ඕන මේ સંદર્ભයේ මෙයා මගේ දරුවා වුණාට සියලු સંદર્ભ වනාහි මෙයා මගේ දරුවා නෙවෙයි. ඒකට ලොකු වටිනාකම් හිටින්නෙත් නෑ හිතේ. හිතෙන්නේ ලොකු වටිනාකම් දෙන්නේ. ඉතින් හිතෙන් වටිනාකම දුන්නට පස්සේනේ ඒවා අභිනන්දනය කරලා ඒවට බැහැගෙන ඉන්නේ. ඉතින් හිතින් වටිනාකම අඩු වෙන මට්ටමට ඒක හොඳයිනේ. මොකද හිතෙන් වටිනාකම අඩු වුණාට පස්සේ බොහොම සැහැල්ලුවෙන් මේව ඔක්කොම අතහැරලා දාන්න පුළුවන් නේ. දැන් බලන්නකෝ දැන් සමහර දෙමව්පියෝ ඉන්නවනේ දරුවාව පොඩ්ඩක් එහෙට මෙහෙට කරන්න බැරි මට්ටමේ අය. එයා හිතාගෙන ඉන්නවා මේ මැරුණට පස්සේ යන ජීවිතේදීත් මේගොල්ලන් එක්ක අන්තර් සම්බන්ධතා ඇති වේවි කියලා. එහෙම ඇති වෙන්නේ නැහැ. ඉස්සරහට නැවත හේතුඵල ධර්මයෙන් සකස් වෙන ක්‍රියාවලිය තුළ ඔබට අනික ඉතින් මේ සෙනෙහස කියන්නේ තනිකරම බොරුවක්. මේ සෙනෙහස කැමැත්ත කියුවා තනි බොරු. සංසාරයට වැටුණාට පස්සේ සානුකම්පිත සෙනෙහසක්, කරුණාවක්, දයාවක් එහෙම ඒවා නැහැ. අම්මලා පුතාලා අතර තියෙන සෙනෙහස මෙහෙ තමයි. මෙහෙ විතරයි ඒ ටික. මරුණාට පස්සේ අම්මයි දුවයි අතර තිබ්බ සෙනෙහස නැහැ. සංසාරෙදි එහෙම සෙනෙහසක් උපදින්නෙත් නැහැ. සමහර තැන්වල උපන්නට පස්සේ මොන සංසාරික සෙනෙහසක්ද? අම්මා මිය ගිහින් ඉවරලා කැලේකම සතෙක් වෙලා උපන්නොත් ඒ දරුවම නිකන් මාංශභක්ෂික සතෙක් වෙලා අම්මා උපන්නොත් තිරිසන් ලෝකෙ එහෙම උපදින්න පුළුවන්. එහෙම උපන්නට පස්සේ ඒ දරුවත් ඉතින් එයා දරුවටත් ගුණ ධර්මයක් නැතුව කොහොම හරි තිරච්ඡාන යෝනියම උපන්නොත් එහෙම අපි තුමුකෝ අම්මා පූසෙක් වෙලා උපන්න කියලා. එහෙම ඉපදෙන්න පුළුවන් නේ. මොකද පූසෝ එහෙම වෙන්න තියෙන ඊට කඩ හරිම වැඩි. මොකද ගෙවල් වල ඒවා උපාදානය කරගෙන ඉන්නකොට ඒවට අනුව තමයි විපාක පිණිස කර්ම හැදෙන්නේ. තිරිසන් ලෝකේ උපදින්නේ නැහැ කියලා කෙනෙක් කියන්න පුළුවන්. ඉතින් ඒක යාගේ කතාවක් මිසක් ඒක අපේ කතාව නෙමෙයිනේ. යා පිළිගත්තත් එකයි නැතත් එකයි.
තිරිසන් ලෝකේ උපන්නොත් ඒ දරුවම ගිහින් ඒ දරුවගෙත් විපාක පිණිස කර්ම සකස්ුනේ තිරිසන් ලෝකෙම නම් ඊට පස්සේ ඒ දරුවා හිතන්නකෝ මීයක් වෙලා උපන්න කියලා. එතකොට පූසෙකුත් මීයෙකුත් අතර තියෙන සෙනෙහස මොකද්ද? එහෙම සෙනෙහසක් උපදින්නේ නැහැ. එතකොට යාට පේන්නේ ආහාරයක් විදියට. ඒ නිසා මේ සෙනෙහස කියන්නේත් අපි මෙහිදී හදාගත්ත පොඩි ඇඟැලුම් කමක් විනා සත්‍ය වශයෙන් පවතින යථාර්ථයක් නෙමෙයි. ඉතින් යථාර්ථයේ තේරුම් ගත්තාම හිතෙන් වටිනාකම අඩු වෙන්න පටන් ගන්නවා. ඒ වටිනාකම අඩු වෙලා මම කියන වටිනාකම පවා අඩු වෙනවා. ඒ අඩු වෙලා මමත්වයේ සම්පූර්ණයෙන් අයින් වෙච්ච තැනක, ඒ කියන්නේ වෙනද ගනුදෙනු ටික හැම වෙනවා. මමත්වයේ සම්පූර්ණයෙන් අයින් වෙච්ච තැනට අපි අරහත්ත්වය කියලා කතා කරනවා. අරහත්ත්වය. ඉතින් මේ අද දේශනාවට මාතෘකාව විදියට පැහැදිලි වෙන්නේ අපිට මතුවලා තියෙන්නේ ඊටාම වැදගත් දේශනාවක්. ඒ තමයි අනුපස්සනාව, සප්තානුපස්සනාව. සප්තානුපස්සනාව කියන්නේ මොකක්ද? සප්තානුපස්සනාව කියලා කියන්නේ මෙන්න මේ ටිකට අනිච්චානුපස්සනා, දුක්ඛානුපස්සනා. මම මේ ටික මේ මුල ඉඳලා මෙහෙම කියන්න යන්නේ මෙතන ඉන්නවා මේ දේශන අහපු නැති අය. ඒ නිසා අනිච්චානුපස්සනා, දුක්ඛානුපස්සනා, අනාත්තානුපස්සනා, නිබ්බිදානුපස්සනා, විරාගානුපස්සනා, නිරෝධානුපස්සනා, පටිනිස්සග්ගානුපස්සනා කියලා හතක් තියෙනවා. ඔන්න ඔය හත වඩන්න නැතුව කවදාවත් හිත නිවනටපත් කරගන්න බෑ. එහෙනම් නිවන් දකින්න නම් මේ ටික වඩන්නම ඕන. මේවා බුදුවරුන්ගේ හිතට පමණක් විෂය වෙච්ච සදාතනික දේවල්. සදාතනික දේවල්. එතකොට අනිච්චානුපස්සනා, දුක්ඛානුපස්සනා, අනාත්තානුපස්සනා මේ තුන නම් ප්‍රසිද්ධයි. අපි දන්නවා අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන එකම අනුපස්සනා වඩනවා. අනුපස්සනා කරනවා, වඩනවා. අනිත්‍යයි, දුකයි, අනාත්මයි කියනවනේ ඒක හිත පුහුණු කරන්න පුළුවන් විදියක් තියෙනවා. ඊට පස්සේ අනිච්චානුපස්සනා, දුක්ඛානුපස්සනා, අනාත්තාන ඒ තුන ප්‍රසිද්ධයි. ඒ තුنين පස්සේ එයා දිනු කරගන්න ඕන තත්ත්වයක් තියෙනවා නිබ්බිදානුපස්සනා, විරාගානුපස්සනා, නිරෝධානුපස්සනා, පටිනිස්සග්ගානුපස්සනා කියලා. ඔන්න ඔය විදියට හත් තැනකදී තමන්ව මානසිකාරය කළොත් අන්න එහෙම මානසිකාරය කළාට පස්සේ තමයි එයාට නිවන හම්බ වෙන්නේ. ඔන්න ඕක තමයි කතාව. ඔන්න ඕක තමයි නිවනට යන පාර. එතකොට කෙනෙක් කියන්න පුළුවන් එතකොට අර ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා එකක් කියන්නේ. ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ මොකද්ද? පින්වත්නි, ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තුල මෙන්න මේ අනුපස්සනාව තුල තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගේ වැඩෙන්නේ. ඒ කියන්නේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් පේනකොට මේ උදාහරණයක් විදිහට අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් මේ විදිහට අනුපස්සනා කරනකොට තමයි යාගේ හිතේ සම්මා දිට්ඨිය උපදින්නේ. අන්න ආර්ය අෂ්ටාංගික මාර්ගයට වඩා වෙන පාරක් නැහැ. මේ විදියට බලනකොට, ඒ කියන්නේ මේ විදියට හත් ආකාරයකින් මේක ටිකක් ගැඹුරුයි, ඊටාම රස නැති වෙන්න පුළුවන්. හැබැයි මේ ගැන ඊටා උනන්දුවකින් මේ මාතෘකාව ලියන්න නැත්තේ කවුරු හරි කෙනෙක් මාතෘකාව හදපු කෙනා ඊටාම හොඳ බැදගත් කෙනෙක් මේ මාතෘකාව හදලා ලියලා තින්නේ. ඒක ඊටාම හොඳ දෙයක්. මොකද මේක තමයි අවබෝධය කරා යන අවස්ථාව. මේක ඊටාම රස නැති වෙන්න පුළුවන් මේ දේශනාව. මේ මැදිරියට ආපු අයට ඔයිට වඩා ලස්සන බණ තියෙනවා කියලා යාට හිතෙන්නත් පුළුවන්. නමුත් මේ අවබෝධය සහ නිවන සම්බන්ධ අපේ කේන්ද්‍රගත භාවිතයක් සහ කතාබහක් තියෙන්නේ කියන එක අපි අමතක කරන්න නරකයි. එතකොට මේ විදියට එතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් වෙන්ව නිවනක් නැහැ. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තමයි නිවන් දකින්න එකම ක්‍රමය. හැබැයි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩෙන්න, ඒ කියන්නේ පළවෙනි එක තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දියුණු වෙන්න ඕන සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨියනේ. එතකොට සම්මා දිට්ඨිය උපදවා ගැනීම පිණිස සම්මා දිට්ඨිය උපදවා ගන්න නම් පින්වත්නි ඒ ශ්‍රාවකයා තුල අනිවාර්යයෙන්ම ඒක ස්ථිර වශයෙන්ම සම්මා දිට්ඨිය උපදව ගන්නවා නම් සම්මා දිට්ඨිය කියලා කියන්නේ මොකද්ද? සම්මා දිට්ඨියට දෙන්න පුළුවන් සරලම අර්ථකථනය තමයි හරි දැක්ම කියන එක. නිවැරදි දැක්ම කියන එක. එතකොට දැන් නිවැරදි දැක්මකට එන්න ඕන නම් මං දකින්නේ නිවැරදිව නෙමෙයිද? නෑ, නිවැරදිව නෙමෙයි මම දකින්නේ. ඇයි මට නිවැරදිව දකින්න බැරි? නිවැරදි දැක්ම කියන එක ඇහැට පේන්නේ නෑ. දකින්නවා කියන එක ඇහැටම පේනවා නෙමෙයි. දැක්ම කියන එක මේ සම්මා දිට්ඨිය. දිට්ඨිය කියන්නේ දකින්නවා කියන එකනේ. මේ දැක්ම නිවැරදි දැක්ම කියන එක ප්‍රඥා ගෝචරයි. ඒක ඇහැට අහුවෙන්නේ නැහැ. ඇහැට අහුවෙනවා නම් අපිට පුළුවන් හරියට දකින්න. එතකොට ඇහැට පේන ඒවා හරි ඒවා නෙමෙයිද? නෑ. ඇහැට පේන එක තුල සත්‍ය වශයෙන් පවතින යථාර්ථය අපිට පේන්නේ නැහැ. ඇහැට පේන්නේ නැහැ යථාර්ථය.
ඇහැට යථාර්ථය පේන්නේ නැහැ කියලා කියන්නත් හේතුවක් තියෙනවා. මොකද ඇහැ ඉදිරියට එන්නේ රූප නෙමෙයි. ඇහෙන් රූප බලන්න බෑ පින්වත්නි. එතකොට අපිට පේනවා ඇහැ ඉදිරියට එන්නේ රූප නෙමෙයි. ඇහැට රූප පේනවා කියලා අපි හිතාගෙන එතනම තියෙන්නේ අපිට සම්මාදිට්ඨියක් නෙමෙයිනේ. ඇයි? ඇහැ ඉදිරියට එන්නේ වර්ණ සටහන විතරයි. ඇහෙන් රූප අඳුන ගන්න බෑ. ඇහි චක්කු ප්‍රසාදයේ මත පතිත වෙන වර්ණ සටහන විතරයි. ඒ වර්ණ සටහනට මම හදාගෙන තිනවා මගේ දුව, මගේ පුතා, ඕක මගේ කාර් එක, මගේ ගෙදර, මගේ ඉඩම. ඇහැ ඉදිරියට වර්ණ සටහන විතරයි පතිත වෙන්නේ. ඒතකොට වර්ණ සටහන පතිත වීම මත මා තුල ඝන සංඥාවකින් ක්‍රියාත්මක වෙනවා වෙන කතාවක්. ඔයගොල්ලෝ නොම් වෙන එකක් තියෙන්නේ මේකේ. එතකොට ඇහැ ඉදිරියට එන සියලු දේවල් යථාර්ථය කියලා පිළිගන්නත් බෑ. හැට පේන ඒවා යථාර්ථය නෙමෙයි. ඇයි යථාර්ථය අහුවෙන්නේ ප්‍රඥාවටයි. යථාර්ථය ප්‍රඥා ගෝචරයි. ප්‍රඥාවෙන් තමයි යථාර්ථය දකින්න තියෙන්නේ. එතකොට යථාර්ථයේ ප්‍රඥාවෙන් දැක ගැනීම පිණිස හිත පුහුණු කරන්න ඕන ටිකට අපි කියනවා සප්ත අනුපස්සනා කියලා. ඔය ටික අනුපස්සනා කරගෙන පිළිවෙලින් පිළිවෙලට යනකොට තමයි ඒ ශ්‍රාවකයා තුල අවබෝධය තහවුරු වෙන්න පටන් ගන්නෙ. අවබෝධය Tamanගේ චින්තනය තුළ තහවුරු වෙන. අවබෝධය කියන්නේ එයාට මේ ලෝකෙන් මිදීමක් හට ගන්නවා. මිදීම. ඒකට අපි කියනවා විමුක්තිය කියලා. මිදීමට කියන්නේ විමුක්තිය. ඒ ලෝකෙන් මිදුණට පස්සේ යාගේ හිත තුළ කවම කවදාකවත් රාගය කියලා සිතුවිල්ලක් උපදින්නේ නැහැ. අන්න මිදිලා, රාගයෙන් මිදිලා. ද්වේෂය කියලා එකක් උපදින්නේ නැහැ. ද්වේෂයෙන් මිදිලා. මෝහය කියලා එකක් උපදින්නේ නැහැ. මෝහයෙන් මිදිලා. එතකොට රාග දේශ මොහ උපදින්න නැතුව එයා වෙනදා වගේම ලෝකය පරිහරණය කරනවා. ලෝකේ පරිහරණය කරනවා. ලෝකේ පරිහරණය කළාට ඒ පරිහරණය කරන ලෝකයේ තුල නිමිති අනුනිමිති සටහන් කරගෙන රාග දේශ මොහ උපදින්නේ නැහැ ඒ හිත තුල. ඒ උපදින්න නැතිකමට තමයි නිර්වාණය කියලා අපි කියන්නේ. ඒ කියන්නේ රාග දේශ මොහ වලින් නිදහස් වෙච්ච තැනක තමයි නිබ්බාන කියන ස්වභාවය මතුවෙන්නේ. ඒක මතුවෙන්න නිකාම බනහලා බැරි නිසා ඒකට මොකක් හරි පාරක් තියෙන්න ඕන නිසා ඒකට අපි කියනවා සප්තානුපස්සනා කියලා. මේ හත් විදියකින් Taman මානසිකාරය කළොත් ඒ මානසිකාරය කරන කෙනාගේ හිත මිදෙනවා. හැබැයි මේ මිදෙනවා කියන්නේ ජීවිතේ එපා වෙනවා. දැන් අනිත්‍යයි කියනකොට මිනිස්සු වචනෙටවත් කැමති නෑනේ. අනිත්‍යයි කියනකොට සමහර අය කියනවා ආපහු අනිත්‍ය ගැන නම් කතා කරන්න එපා. දුකයි කියනකොට කොයි වෙලාවෙත් දුක ගැන නම් කියන්න එපා. සමහර ගෙවල් වල මිනිස්සු කියනවා. දුක ගැන නම් කොයි වෙලාවෙත් කියන්න එපා. ඕවා මේ කොයි වෙලෙත් කතා කරන්න ඕනේ ඒවා නෙමෙයි. මේ ලෝකේ හොඳට විඳලා ඉන්න ඕන. පින්වත්නි, අනිත්‍යයි දුකයි අනාත්මයි කියන ස්වභාවය ඒක ලස්සන භාවිතයක්. ඒක ලස්සන වෙන්නේ ජීවිතේ එපා වෙන්නේ නැහැ ඒකට කවදාවත්. අනිත්‍ය කියන එක දැක්කට පස්සේ ඒක එපා වෙන්නේ නැහැ. ඒක තවත් ජීවිතේ බොහොම නිරාමිස වින්දනයකට යා එකතු වෙනවා. ඇයි? දැන් ලෝකේම අනිත්‍ය වශයෙන් දැක්කහම අනිත්‍ය වශයෙන් දැකීම කියන එක අපි පැති දෙකකින් හදා ගන්න ඕන. අනිත්‍යතාවය අපි පැති දෙකකින් අත්දකින්න ඕන. එතකොට පැති දෙකකින් කොහොමද අනිත්‍ය අත්දකින්නේ? පින්වත්නි, අපිට ඔය අනිත්‍යයි කියන එක අපිට තේරුණු හැටියට කවදාවත් අපට අවබෝධය කරා යන්න පුළුවන් කමක් නැහැ. අපිට තේරුණු ටිකක් තියෙනවනේ. ඒ ටිකෙන් කවදාකවත් අවබෝධය කරා යන්න බෑ. අර කෙස් සුදු වෙන එක, හැම රැලි වැටෙන එක, ඊට පස්සේ තමන්ගේ වැඩ ටික කරගන්න බැරි ඕක අනිත්‍යතාවය. ඒකත් අනිත්‍ය තමයි. හැබැයි අවබෝධයේ පිණිස ඕක සෑහෙන්නේ නැහැ. අනිත්‍යයි කියන්නේ මේ පවතින දේවල් හැම වෙලාවකම අනිත්‍යයි. දැන් මෙතන අපි තේරුම් ගන්න ඕන එක දෙයක් තියෙනවා. මොකද්ද? මෙතන මේ හත් ආකාරයකින් මම මේක බොහොම පරිස්සමින් මේ දේශනාව කරන්න උත්සාහ කරන්නේ මේ අයිට තේරෙනම මට්ටමට. ඒ නිසායි මම මේ හැම වෙලාවකම බොහොම ප්‍රවේශමෙන් මේ වචන පාවිච්චි කරන්නේ. මොකද ඔබට තේරුම් ගන්න විදිහටම මට මේක කියන්න උවමනා නිසා. දැන් අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා බලලා ඊට පස්සේ මෙතන අපි ඊළඟට කියනවා මේ නිබ්බිදානුපස්සන, විරාගානුපස්සන, නිරෝධානුපස්සන, පටිනිස්සග්ගානුපස්සන. එතන හතරයි, අනිත්‍ය දුක්ඛ අනාත්ම තුනයි. ඕකට තමයි සප්තානුපස්සන කියලා කියන්නේ. ඕකෙන්ලු නිවන් දකින්න සම්මාදිට්ඨිය උපදින්නේ. එතකොට සම්මාදිට්ඨිය ඕකෙන් නම් උපදින්නේ මොනවද අනිත්‍ය වශයෙන් බලන්නේ? අන්න ඒක තමයි ඊළඟට ප්‍රශ්නය. මොකක්ද අනිත්‍ය වශයෙන් බලන්න කියලා කියන්නේ? මොකක්ද දුකයි කියලා කියන්නේ? මොනවද අනාත්මයි කියලා බලන්න කියන්නේ? මොනවා හරි බලන්න තියෙන්න එපාය. දැන් අනිත්‍යයි දුකයි අනාත්මයි කිව්වට වැඩක් නැහැ නේ.
මොනවද අනිත්‍ය වශයෙන් බලන්නේ? අනිත්‍ය වශයෙන් බලන්නේ සවිඥානික දේවල් විතරයි. අන්න. ගෙවල් දොරවල් ඉඩම් කුඹුරු අතුපිටි ඕවා අනිත්‍ය වශයෙන් බලන්නේ. අන්න නිවන සම්බන්ධ කතාවේදී අනිත්‍ය වශයෙන් බලන්නේ සවිඥානික දේවල් විතරයි. එතකොට එහෙනම් අපි දැන් තව එකක් දන්නවා හත් ආකාරයකින් අනුපස්සනා කරනවා නම් අනුපස්සනා කරන්නේ අවිඥානික දේවල් නෙමෙයි විදර්ශනා කරන්නේ. මේ සප්තානුපස්සනාව කියන්නේ විදර්ශනා කරනවා කියන එකයි. අපි කියන්නේ සමත විපස්සනා කියලා. සමත වශයෙන් හිත ඉස්සලා හදා ගන්නවා මොකක් හරි භාවනාවක් කරලා ඊට පස්සේ හැම භාවනාවක්ම කළා කියලා නිවන් දකින්න බෑනේ. එහෙනම් ಭಾರತේ හිටපු ඔක්කොම නිවන් දකින්න එපාය. ගොඩාක් ගුරුවරු හිටියනේ ಭಾರತේ භාවනා දියුණු කරපු අය. නමුත් ඒ කවුරුවත් නිවන් දැක්කේ නෑනේ. ඒ නිසානේ බුදුහාමුදුරන්ට අලුත් කතාවක් හොයාගන්න උනේ. එහෙමනම් ඒ අය ඔක්කොම නිවන් දැක්කේ නැත්තම් බුදුහාමුදුරුවෝ කියපු කතාවිතා විශේෂ දෙයක් තියෙනවා. ඒ තමයි පින්වත්නි අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බලන්නේ අවිඥානික දේවල් නෙමෙයි සවිඥානික දේවල් විතරයි. සවිඥානික දේවල් කියන්නේ පණ තියෙන දේවල් විතරයි මේ සප්තානුපස්සනාවෙන් බලන්නේ විදර්ශනා කරන්නේ. අවිඥානික දේවල් විදර්ශනා කරන්නේ නැත්තියි. අවිඥානික දේවල් විදර්ශනා කරන්න දෙයක් නැහැ. අර සවිඥානික දේවල් මත යථාර්ථය අවබෝධ වෙනකොට අවිඥානික දේවල් පිළිබඳ අතහැරීම නිකම්ම වෙනවා. ඒව පරිහරණය කරනවා වෙනදා වගේම. ඒව අත්හරින්නේ නැහැ. දැන් අද ඉන්න මිනිස්සු කරන්නේ අනිත්‍යයි කියලා ගෙවල් අත්හරිනවා. අනිත්‍යයි කියලා යා අඳින එක අත්හරිනවා. ආපෝ ඔච්චර හොඳට අඳින්න ඕනේ නැහැ. මොකටද එහෙම අඳින්නේ? මේවා අනිත්‍යයිනේ හාඳුරන්නේ කියලා යා බාගෙට අඳිනවා කියනට පරණේවා. එහෙම එකක් නෙමෙයි. ඇයි මෙතනම කතාවේ කියනවා විදර්ශනා කරන්නේ සවිඥානික දේවල් විතරයි කියලා. එහෙනම් අවිඥානික දේවල් වල පරිහරණය සුපුරුදු විදියට කරගෙන යන්න. එච්චරයි. දැන් අපි කරන්නේ ධර්මයට එනවා කියපු ගමන් ඉස්සලම කරාඹු දෙක ගලවනවා. ඒක අපේ ක්‍රමේ නෙමෙයි. ඇයි? අවිඥානික දේවල් සම්බන්ධ අපේ භාවිතේ සුපුරුදු විදියමයි. අපේ කතාව සවිඥානික දේ ගැන විතරයි විදර්ශනා කරන්නේ. රත්තරම් බඩු පළඳිනේවා, කොණ්ඩ හදාගන්නේවා, ඒවා වෙනදා වගේ කරගෙන යන්න. ගිහියෙක්ගේ ජීවිතේ බලන්න කොච්චර බුදුහාමුදුරුවෝ කියපු කතාව මොනතරම් පැහැදිලි අවබෝධාත්මක අපේ ජීවිතේට උදව් වෙන කතාවක්ද. ඒක ඊටාම වැදගත් කතාවක්. ඒ කතාවත් එක්ක අපි හැම වෙලාවකම එකතු විය යුතුයි. එතකොට මේ කතාවත් එක්ක අපි එකතු වෙනකොට බුදුහාමුදුරුවෝ පැහැදිලි කරපු පණිවිඩයත් එක්ක අපි සම්බන්ධ වෙනකොට සංයෝග වෙනකොට අපිට හරි පහසුයි ජීවිතේ ගෙවන්න. මොකද අපිට මේ භෞතික දේවල් පරිහරණය කරන්න එපා කියලා කවදාවත් අපගේ ශාස්ත්‍රුණාංශ වදාළේ නෑ. ගොඩක් ඉගැන්වීම් වල එහෙම තියෙනවා. ඒව එකේ එහෙනම් අපි දැන් කරන එක බුදුහාමුදුරුවෝ කියපු එකට වඩා වෙන කතාවක් අපි කර ඉන්නේ. එතකොට අපි කර ඉන්න එක බුදුහාමුදුරුවන්ගේ කතාව නෙමෙයි. බුදුහාමුදුරුවෝ වැඩ හිටියා නම් අපිට හරියට දෝෂාරෝපණය කරાવી. අපි මේ කරන ඒවා දිහා බැලුවොත්. එහෙමනම් දැන් සවිඥානික කය දිහා බුද්ධ දේශනාවේ කියනවා මෙන්න මෙහෙම එකක්. ඔන්න. දැන් ඔන්න සප්තානුපස්සනාවට කලින් පසුබිම තමයි මම මේ කියන්නේ. අජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙරති බහිද්ධා වා කායේ කායානුපස්සී විහෙරති අජ්ජත්ත බහිද්ධා වා කායේ කායානුපස්සී විහෙරති. එහෙනම් සවිඥානික කයවල් දිහා අජ්ජත්තං වා කායේ කායano ඇතුළටත් බලන්න ඕන. අර අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා නිබ්බිදානුපස්සී විරාගානුපස්සී නිරෝධානුපස්සී පටිනිස්සග්ගානුපස්සී වශයෙන් හතකට අජ්ජත්ත මගේ කතාව බලන්න ඕන. මම සවිඥානිකයිනේ. මම දිහා මට බලන්න වෙනවා. ඊට පස්සේ බහිද්ධාවා කායේ කායානුපස්සී එළියටත් බලන්න. දැන් ඒතර කෙනෙක් කියන්න පුළුවන් හරි එළියට බලන්න එන එපා කිව්වනේ. දැන් අවිඥානික මොකද්ද මේ එළියට බලන්නේ gedara ඉඩ කඩ ඒ වගේම බලන්න එපා කියවනේ. නෑ බාහිර සවිඥානික කයවල් තියෙනවනේ. අන්න ඒ පැත්තටත් බලන්න ඕන. මේ විදර්ශනා කියනවා මොකද්ද විදර්ශනාව කියලා අහන්න පුළුවන් නේ කෙනෙක්. එළියට. ඇයි මෙහිම දෙපැත්තට බලන්න කිව්වේ? කෙනෙක් අහන්න පුළුවන්. ඇතුළටත් බලලා එළියටත් බලන්නේ ඇයි? මොකටද එහෙම බලන්නේ? එහෙම බලන්නේ මේ හිත හරි අමුතුයි. එතකොට දැන් ඇතුළට මා තුල සිද්ධ වෙන සංසිද්ධිය අනිත්‍යයි දුකයි අනාත්මයි නිබ්බිදා විරාගා නිරෝධා පටිනිස්සග්ගානුපස්සී වශයෙන් මම දිහා බලනකොට මගේ වටිනාකම මට අඩු වෙනවා. සත්‍යයක් පුද්ගලයෙක් කියන මේ මගේ තියෙන භාවිතය පිළිබඳව වටිනාකම අඩු වෙනවා. හැබැයි පින්වත්නි මේ හිත එළියට වටිනාකම වැඩියෙන් පිහිටන්න පුළුවන්. මට නම් ඕන දෙයක් වුණා වේ හාඳුරන්නේ. ඒත් මේ දරුවා ගැන බලන්න එපා. අන්න ඔය විදියට එළියේ වටිනාකම වැඩි වෙනවා. මට මොනවා වුණත් කමක් නැහැ.
මට මේ මගේ අම්මා ගැන බලන්න එපාය, තාත්තා ගැන බලන්න එපාය, ඒගොල්ලෝ ජීවත් කරවන්න එපාය කියලා අර Tamanගේ සත්ව පුද්ගල භාවයේ වටිනාකම අඩුයි ගොඩක් අයට. ඒ අඩු වුණාට එළියේ වටිනාකම වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා මේක එළියටත් ඇතුළටත් සවිඥානික කයේ යථාර්ථය වටිනාකම අඩු වුණාට පස්සේ තමයි අවබෝධය තුල හිත පිහිටන්නේ. දැන් ඒකට අපිට තව කතාවක් පැහැදිලි. එළියටයි ඇතුළටයි දෙකටම මේක ඇත්තටම වයස තරාතිරමක් නැහැ. මේක කරලා බලන්නකො හරිම තෘප්තිමත්. කවදාවත් ජීවිතේ එපා වෙන්නේ නැහැ. මේක සෝවාන් වුණා ජීවිතේ එපා වෙන්නේ නැහැ නේ. විශාකාව සෝවාන් වෙලා විවාහ වුණේ. කිසි ප්‍රශ්නයක් උන්නේ නැහැ නේ යාට. අනේ පිඬුසිටුවරයා සෝවාන් වෙලා පොලියට දුන්නේ. එයාට කිසි ගැටලුවක් උන්නේ නැහැ නේ. හොඳ අනේ පිඬුසිටුවරයා හොඳ පොලි මුදලාලි කෙනෙක් නේ බලානේ යද්දී. යා බැංකුකාරයෙක් නේ යාගේ ජීවිතේ. එයා මුදලක් බලාපොරොත්තු වෙයි මුදල් එක එකනට දුන්න කෙනෙක් අනේ පිඬුසිටුවරයා කියන්නේ. නමුත් එයා සෝවාන් වෙලානේ හිටියේ බුදුහාරු කිව්වේ නැහැනේ කවදාවත් මේ ඔයා ඔය වගේ ඒවා කරන්න එපා. ඔයා සෝවාන් වෙච්ච කෙනෙක්. ඔයා මේ ධර්මයේ අනිත්‍යය ගැන බල ඉන්න කියලා කිව්වේ නැහැනේ. එතකොට අපිට තේරෙනවා එහෙනම් සෝවාන් වෙච්ච කෙනෙකුට ඒක බාධාවක් නැහැ. ඒ සෝවාන්කම කියලා කියන්නේ මේ ගිහි ජීවිතේ එපා වෙලා නිකන් කැලේකට යනවා වගේ ඉක්කුත් නෙමෙයි. දෙමිනිසු හිතාගෙන ඉන්නේ එහෙම එකක් නේ. එහෙම එකක් නෙමෙයි. එහෙම එකක් නෙමෙයි. හැබැයි අර රිද්මය තේරුම් ගන්නවා. මේ රිද්මයේ තේරුම් ගැනීම පිණිස තමයි අපි මේ හිත පුහුණු කරන්නේ. එතකොට දැන් හරි දැන් අජ්ජත් බහිද එළියටයි ඇතුළටයි අනිත්‍ය මේක බලන්න ඕන. එළියටයි ඇතුළටයි මොකක්ද අනිත්‍ය වශයෙන් බලන්නේ? අන්න ඊළඟට එන ප්‍රශ්නේ. මොකක්ද එළියටයි ඇතුළටයි අනිත්‍යයි දුකයි අනාත්මයි විරාගී දෙයක් නිරුද්ධ වී යන දෙයක් මේ විදිහට බලන්නේ මොකක්ද? බලන්නේ නාම රූප ධර්මයන්ගේ යථාර්ථයයි. මොකද්ද බලන්නේ? නාම රූප ධර්මයන්ගේ යථාර්ථය. මොකක්ද නාම රූප කියලා කියන්නේ? නාම රූප ධර්මයන්ගේ පහළවීමෙන් තමයි පින්වත්නි අපි ලෝකයේත් එක්ක එකතු වෙන්නේ. ලෝකයේත් එක්ක එකතු වෙන්නේ. මේ කතා කවුරුත් දන්නේ නැහැ බුදු කෙනෙක් පහළ නොවුණා නම්. ලෝකේ අත්දකින්නේ නාම රූප ධර්මයන්ගේ පහළවීමෙන්. මම ලෝකේ අත්දකින්නව නෙමෙයි. එතන නාම රූප ධර්මයන්ගේ පහළවීම නිසයි මට ලෝකේ අත්දකින්න වෙලා තියෙන්නේ. ඔය පරියායෙන් තේරුම් ගත්තත් හරි එහෙමත් නැත්නම් මෙහෙම තේරුම් ගන්න. පංචස්කන්ධ ධර්මයක් හැම වෙලාවකම පහළ වෙනවා. අපි නිතරම ඔය කියන්නේ පංචස්කන්ධය කියලා එකක්. හරියට තියෙනවනේ දැන් අර දුක ගැන කියද්දිත් තේරෙනවනේ මේ එවන මේව මිනිස්සු දන්නෙත් නැහැ මේ බෞද්ධයෝ මේවා ඔක්කොම දැනගන්න ඕනේ මේ ටික දන්නේ නැතුව මේ බෝධි පූජා කවි පාඩම් කරලා නම් කවදාවත් නිවන් දකින්න බෑ. මේ දැන් බලන්න අපේ කතාවේ තියෙන බොහොම වැදගත් දෙයක් ඒ තමයි පින්වත්නි මේ හැම වෙලාවකම අපි තුල පංචස්කන්ධ ධර්මයක් හටගෙන නිරුද්ධ වෙනවා කියලා. අහලා තිනොත් නිකන් පංචස්කන්ධේ කතාව අහලා ඇතිනේ. ඒකනේ මේ අපි නිතරම කියනවා ඒකනේ. දැන් දුක ගැන කියද්දි කියනවා ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛෝ, ජාතිය දුකයි, ජරාවටපත් වීම දුකයි, ලෙඩ වෙන එක දුකයි, මරණය දුකයි, ප්‍රියයන්ගෙන් වෙන් වෙන එක දුකයි, අප්‍රියයන් සමග එකතු වෙන එක දුකයි. ඔහොම දුකයි කියලා අන්තිමටම කියනවා මහණෙනි මම නුඹලාට කියන්නම් එක දෙයක් සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. එහෙම අහලා තියෙනවා දෙක. සංක්ෂිප්තව කියන්නම් පංච උපාදානස්කන්ධය තමයි දුක. කවදාවත් ඔක තේරිලා තියෙනවද? සංක්ෂිප්තව කියන්නම් කෙටියෙන් කියන පංච උපාදානස්කන්ධේ දුකයි කියලා. හේතුව මොකක්ද දන්නවද? මේ හැම වෙලාවකම පින්වත්නි සමහර අය හිතා ඉන්නවා පංචස්කන්ධ කියලා කියන්නේ මේ ඇඟට කියලා. නෑ. හැම වෙලාවකම පංචස්කන්ධ ධර්මයක් හටගෙන නිරුද්ධ වෙනවා. ඕක තමයි වෙන්නේ. හැම වෙලාවකම ඒක වෙනවා. දැනුත් ඒක වෙමින් පවතිනවා. පංචස්කන්ධ ධර්මයක් හටගෙන නිරුද්ධ පංචස්කන්ධය ගැන අපේ දේශනා 200ක් තියෙන්න ඕන. මොකද එච්චරට අපි මුලින් පංචස්කන්ධය ගැන කිව්වා දැන් පංචස්කන්ධය ගැන අපි දේශනා අඩුවෙන් කරන්නේ හේතුව දැන් අපි වෙන පර්යායන් වල දේශනාව කරන නිසා. හැබැයි මේ සම්ප්තානුපස්සනාව පංචස්කන්ධයෙන් තොරව කතා කරන්න බැරි නිසායි අදත් අපි ওই කාරණේ කිව්වේ. පංචස්කන්ධයක් හැම වෙලාවකම පහළ වෙනවා. කොහොමද පහළ වෙන්නේ? කොයි පැති වලින්ද? ඒ කියන්නේ අහනකොට, දකින්නකොට, දැනෙනකොට, හිතෙනකොට ඔච්චරයිනේ ලෝකේ අත්දැකීම් ගන්නෙ. ඉද දිට්ඨ සුත මුත විඤ්ඤාතේ සුච්චරයි. එතකොට අහනකොට, දකින්නකොට, දැනෙනකොට, හිතෙනකොට ඔය ටිකට වඩා මානව සංවේදනා එක්ක ලෝකේ ගනුදෙනුව අපිට කොහෙන්වත් ඇති වෙන්නේ නැහැ. එක්ක අහපු දේවල් ගැනයි අපිට කතා කරන්න වෙන්නේ. එක්ක දැක්ක දේවල් කතා කරන්න වෙනවා. එක්ක දැනිච්ච දේවල් කතා කරන්න වෙනවා. එක්ක හිතිච්ච දේවල් කතා කරන්න වෙනවා. තවත් කොහෙන් හරි පාරක් තියෙනවා නම් මට කියන්න. කොහෙන්වත් නැහැ. එතකොට ඔය ටිකම තමයි අපි ඔය ආයතන 6 කියලා කියන්නේ. ඇස කන නාසය දිව කය මනස හරහා ලෝකේ විඳිනවා කියලා කියන්නේ.
ඇහින් දකිනවා, කනින් අහනවා, නහයට දැනෙනවා, දිවටත් දැනෙනවා, කයටත් පහස දැනෙනවා, මනසට හිතෙන ඔච්චරයි. ඇහිම්, දැකීම්, දැනීම්, සිතීම් විතරයි ලෝකේ ඇති වෙන්නේ. ඔය ලෝකේ අහන, දකින, දැනෙන, හිතෙන හැම මාත්‍රයකදීම අපේ ඇතුලේ වෙනවා සංසිද්ධියක්. මොකද්ද? පංචස්කන්ධ ධර්මයක් පහළ වෙනවා. මොකද්ද පහළ වෙන්නේ? පංචස්කන්ධ ධර්මයක්. දැන් මෙන්න මෙහෙමයි ඒක වෙන්නේ. අපි හිතමු රූපයක් බලනවා කියලා. දැන් ඔබට මාව පේනවා. මටත් ඔබ පේනවා. මේ වෙලාවේ ඔබ තුල පංචස්කන්ධයක් හට ගන්නවා. මාව පේනකොට මාව පේන්නේ ඔබට චක්කු විඥානේ පහළ වෙලා තියෙන නිසා. නැත්නම් ඔබට මාව පේන්නේ නැහැ. මාව පේන්නේ මොකක් නිසාද? චක්කු විඥානේ පහළ වෙලා. දැන් මේ වෙලාවේ ඔබට චක්කු විඥානේ පහළ වෙලා තියෙනවා. ඒ නිසා ඔබට මාව පේනවා. ඒ කියන්නේ ඇහැට පේනවා නෙමෙයි. ඇහැට පේනවා නම් වෙන කල්පනාවක ඉන්න වෙලාවටත් පේන්න එපාය. පේන්නේ නැහැ නේ වෙලාවට. එතන තියෙන මනෝවිඥානේනේ පහළ වෙලා තියෙන්නේ. ඒ නිසා ඇහැ තිබ්බට පේන්නේ නැහැ. රූප තිබ්බට පේන්නේ නැහැ. අපි බර කල්පනාවක ඉන්නවා. ළඟටම ඇවිල්ලා කතා කරනවා. අපිට ඇහෙන්නේ නැහැ. එතකොට යා ඇඟට තට්ටුවක් දාලා කියනවා මේ මං ඔයාලට කතා කළා. ආනේ මට ඇහුන්නේ නැහනේ. ඇයි ඉතින් මම ළඟටම ඇවිල්ලා කතා කළානේ. ඒත් මට ඇහුන්නේ නැහැ කියනවා. ඇයි? එයා ඉඳලා තියෙන වෙන සම්පස්සයකින්. එතන එක්ක මනෝවිඥානේ එතන පහළ වෙලා. ඒකට චක්කු විඥානේ, සෝත විඥානේ පහළ වෙන්නේ නැහනේ. එතකොට දැන් මේ වෙලාවේ ඔබට මාව පේනකොට ඔන්න චක්කු විඥානේ පහළ වෙනවා. විඥානස්කන්ධයක් Taman තුල පහළ වෙනවා. ඒකට අනුව සංඥා පහළ වෙනවා. රූප සංඥාවක් පහළ වෙනවා ඇසහරහා. මේ තමයි අර හාමුදුරුවෝ කියලා ඔන්න සංඥාවක් පහළ වෙනවා. සංඥා ස්කන්ධයක් ඒ සංඥාව පහළ වෙන්නේ තමන්ගේ හිතේ. සංඥා ස්කන්ධයකුත් පහළ වෙනවා. ඊට පස්සේ පින්වත්නි ඒකට අනුව දැන් මේ බණ ටික අහගෙන ඉන්න වෙලාවේ නම් ඔබට ඔන්න සෝත විඥානේ පහළ වෙනවා. එතකොට ඇහෙනවා මං කියන එක. ඊට අනුව සංඥාවකුත් පහළ වෙනවා. ශබ්ද සංඥාවක්. මෙන්න මේ කියන්නේ මෙන්න මේ දේවල් කියලා සංඥා ටිකක් හිතට පහළ වෙනවා. එතකොට සංඥා ස්කන්ධයකුත් පහළ වෙනවා. ඊට අනුව පින්වත්නි වේදනාවකුත් පහළ වෙනවා. බන හොඳයි වගේ නම් තේරෙනවා වගේ නම් පොඩි සුඛ වේදනාවක් පහළ වෙනවා. තේරෙන්නේ නැහැ වගේ නම් දුක් වේදනාවකුත් පහළ වෙනවා. වේදනා ස්කන්ධයකුත් පහළ වෙනවා Taman තුල. තේරෙන්නේ නැත්තම් කොයි වෙලේ ඉවර වෙයිද දන්නේ නැහැ කියලා ඔය වගේ වෙන කතා ටිකකුත් ඔළුවට එනවා. සංඥා ස්කන්ධයකුත් පහළ වෙනවා. වේදනා ස්කන්ධයකුත් ඊට අනුව සංකාර ස්කන්ධයකුත් පහළ වෙනවා. මේ අහන දෙයට අනුව හිතට සිතුවිලිත් එනවා. ඒකට කියන්නේ සංකාර කියලා. සංකාර ස්කන්ධයකුත් පහළ වෙනවා. ඊට අනුව දැන් බලන්න විඥානස් හැබැයි මේක අර අපි රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පිළිවෙලට නෙමෙයි දැන් පහළ වුනේ. සෝත විඥානේ පහළ වෙලා විඥානස්කන්ධයක් ඒකට අනුව මේ කියන බණ අඳුනගත්ත සංඥාස්කන්ධයක් ඒක හොඳයි නම් සුඛ වේදනාවක් හොඳ නැත්නම් දුක් වේදනාවක් වේදනාස්කන්ධයක් ඇතුලේ පහළ වුණා. මේ මගේ වචනවල මොකක් හරි එකක්ද? නෑ. ඇයි වචනවල මොකක් හරි එකක් නම් ඔබට සුඛ වේදනාවක් ඇති වෙනකොට මේ පැත්තේ කෙනෙකුට දුක් වේදනාවක් ඇති වෙනකොට මේක තේරෙන්නේ නැතුව. ඒකේ ඇතුළට ගියපු විදිය අවුලක් තියෙන. එයාට ඇතුළට ගත්ත විදිය ගැටලුවයි තියෙන්නේ. මගේ වචනවල අවුලක් නැහැ. මොකද මගේ වචන වලින් කොටසක් සතුටු වෙන්නත් කොටසක් අසතුටු වෙන්නත් බෑනේ. ඒක ඇතුළට ගත්ත විදිය අවුලක් තියෙන්නේ. මගේ වචනවල නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. අපි හිතාගෙන ඉන්නවා අපේ අවිද්‍යාවට. ඕනකට අවිද්‍යාව කියන්නේ. මේ වචනවලම මොකක් හරි අවුලක් තියෙනවා. ඒ නිසා මේකත් එක්ක පැටලෙන්න ඕන කියලා අපි මේ එළියට ගිහින් සිතින් කයින් වචනෙන් කර්ම කරනවා. මේ එළිය එක වෙනස් කරන්න. මට බැන්නේ ඇයි? මම මොකටද බැනුම් අහන්නේ වගේ එළිය ඒවත් එක්ක පැටලෙනවා. දැන් එතකොට විඥානස්කන්ධේ පහළ වෙලා සංඥා පහළ වෙලා සංඥාස්කන්ධයක් පහළ වෙලා ඒකට අනුව සුඛ වේදනා දුක් වේදනා ඇතුළේ වේදනාස්කන්ධයක් පහළ. ඒ අහපු දෙයට අනුව දැන් මේ වෙලාවෙත් ඔබට සිතුවිලි ගලාගෙන එනවා. එතකොට සිතුවිලි ගලාගෙන එනකොට සංකාරස්කන්ධේ සංකාර කියන්නේ ඔන්න ওই ටිකට. ශබ්දේ නිසා ශබ්ද සංචේතනා පහළ වෙනවා. චේතනාව පහළ වෙනවා. ඊට අනුව ওই රූපයත් වෙනස් වෙනවා. ඔබේ ওই රූපේ තියෙන්නේ. ওই රූපේ වෙනස් වෙනවා. නෑනේ කෝ වෙනසක් වෙලා නෑනේ මම මේ වාඩි වෙච්ච විදිහට මින්නේ නෑ පින්වත්නි මේ රූප කලාප හැම වෙලාවකම බිඳෙනවා මේ අත උස්සනකොට මගේ රූප කලාප බිඳෙනවා ඒක තේරෙන්නේ නැතිකම තේරුම් ගැනීම පිණිස තමයි සප්තානුපස්සනාව වඩන්නේ දැන් මේ කියන ටිකක් තියෙනවනේ අපි දැන් මේ දේශනාවෙන් කියාපු ටිකක් මේ ටිකෙන් ලබා ගන්න පුළුවන් දැනුම ඊටාම සීමා සහිතයි දැන් මෙහිම පංචස්කන්ධයක් අහනකොටම එතකොට දැන් මේ පහළ වෙච්ච පංචස්කන්ධයම තවම පවතිනවද නැහැ. ඒක එතනම නිරුද්ධ වෙලා යනවා. එතනම ඇති වෙලා නැති වෙලා යනවා. ඒ ඇති වෙලා නැති වෙලා යනකොට ඔබට ආයෙ මාව පේන මට්ටමක් එනවා. මාව ඔබට දකින්න පුළුවන්.
එතකොට චක්කු විඥානේ පහළ වෙලා ඊට අනුව වේද සංඥා ස්කන්ධ පහළ වෙලා ඊට අනුව වේදනා ස්කන්ධ පහළ වෙලා ඊට අනුවත් සිතුවිලි හිතේ යටගෙන ඊට අනුවත් රූපේ වෙනවා. මේක නිතරම වෙන එකක්. වෙන වේගේවත් අපිට අල්ලන්න බෑ. ඒ නිසා අපිට මේ සංසිද්ධියක් විදියට ඇතුළේ පංචස්කන්ධයක් පහළ වෙලා හටගෙන නිරුද්ධ වෙනවා කියලා අපිට තේරෙන්නේ නැහැ. අර බුදුහාමුදුරුවෝ සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ මහණෙනි සංක්ෂිප්තෝ පංච උපාදානස්කන්ධි දුකයි කියෝ. ඒ පංච උපාදානස්කන්ධි පහළ වුනේ නැත්තම් ලෝකේ දුක කියලා එකක් නැහැ. දැන් මේ වෙලාවේ ඔබ මෙහෙම හිතන්න. මේ වෙලාවේ ඔබේ කෙනෙකුට බරපතල කරදරයක් වෙලා. අපි තුමුක අපේ ළඟම කෙනෙක් ලොකු මේ රියනුතුරකටපත් වෙලා කියලා. දැන් බණ පටන් ගන්නත් ඉස්සෙල්ලා ඒක වෙලා තියෙන්නේ. සංසිද්ධියක් විදිහට ඒක දැන් සිද්ධ වෙලා ඉවරයි. නමුත් පින්වත්නි අපි මේ මොකක්වත් දන්නේ නැහැ. දැන් ඔබට ඇමතුමක් එනවා. ඇමතුමක් ඇවිල්ලා කියනවා මෙන්න අහවලා පාරේ වාහනයකට හැප්පිලා කියලා. එතකොට මේ ඒක අහගන්නකොට ඒක සෝත විඥානයේ පහළ වෙලා විඥානස්කන්ධයක් පහළ වෙලා ඊට අනුව සංඥාත් පහළ වෙලා අනිමයාට මෙහෙම වෙලා තියෙන කොහොම වුණාද දන්නේ නැහැ. ওই විදිහට සංඥාත් පහළ වෙලා ඊට අනුව දුක් වේදනාවත් හිතේ ඉපදෙලා වේදනාස්කන්ධයක් පහළ වෙලා ඊට අනුව හිතට සිතුවිලිත් දැන් මොනවා වුණාද දන්නේ නැහැ. ඔය වගේ ලොකු ප්‍රශ්නයක් ස්පිරිතාලයකට ගෙනිච්චද දන්නේ නැහැ. ඔය නොයෙක් සිතුවිලිත් ඇති වෙලා සංකාරස්කන්ධයකුත් පහළ වෙලා ඊට අනුව රූපයත් එකපාරම වෙනස් වෙනවා. අඬන්න පටන් ගන්නවා, කෑ ගහනවා, හෘද ස්පන්දනය වැඩි වෙනවා, රුධිර සංසරණ වේගය රූපයත් ඉක්මනට වෙනස් වෙනවා. එතකොට ඔන්න ඔය විදියට පංචස්කන්ධ ඒක පහළ වුණාට පස්සේ පහළ වීම තමයි දුක. සංසිද්ධියක් විදියට සිදුවීම දුකක් නෙමෙයි. ඒ වෙනකොට දැන් මේ වෙනකොටත් ඒක සිද්ධ වෙලා ඉවරයිනේ. සංසිද්ධියක් විදියට ගත්තොත්. එහෙනම් දැන් අඬන්න එපාය. කවුරුත් එහෙම වෙන්නේ නැහනේ. ඔය පංචස්කන්ධේ පහළ වීම තමයි දුක කියලා කියන්නේ. ඔය පංචස්කන්ධයේ දැන් ඕකේ ඇස්සේ අපිට දැන් නොකියපු ඒ උනාට අපිට තේරුණු දෙයක් තියෙනවා. මොකක්ද දන්නවද? පංචස්කන්ධේ හටගෙන නිරුද්ධ වෙනවා කියන එක. ඇති වෙලා නෑ හටගෙන නිරුද්ධ වෙවි යනවා කියන එක අපිට පැහැදිලිනේ දැන් පින්වත්නි. ඇයි දැන් ඔබට තේරෙනවද දැන් මේ වෙලාවේ පව ඇති වෙලා නැති වෙලා යනවනේ එකපාරම. දැන් මම හැඟීම් වලට අනුව රූපේ වෙනස් වෙනවා. ඒ නිසා තමයි හැඟීම් වලට අනුව රූපේ වෙනස් වෙන නිසා තමයි සිතුවිලි මාත්‍රයකට පුළුවන් මේ රූපේ වෙනස් කරන්න. අපි ඒකට කියනවා චිත්තජ රූප කියලා. සිතට අනුව රූපේ වෙනස් වෙනවා. සිතුවිලි ගලන විදියට අනුව තමයි රූපේ විශාල වෙනස්කම් ඇති වෙන්නේ. එතකොට බලන්න සිතුවිලි වෙනස් වෙනකොට මේ දැන් හෝමෝන ක්‍රියාකාරීත්වයේ පවා සිතුවිලි වලට අනුවනේ වෙනස් වෙන්නේ. ඒතර ඕක බුදුහාමරෝ තමයි 2600 කට හැපෙත්තේ කලින්ම කිව්වේ. නාම ධර්ම ඇසුරෙන් රූපය හැම වෙලාවකම වෙනස් වෙනවා කියපු කතාව. එතකොට මේ නාම ධර්ම ඇසුරෙන් රූපේ වෙනස් වෙනවා. අන්න ඔය වෙනස් වෙනවා කියලා එකක් අපි දැන් නිතර කිව්වා නේද? ඔන්න ඔය වෙනස් මොනවද වෙනස් වෙන්නේ? පංචස්කන්ධය වෙනස් වෙනවානේ. පහළ වෙලා නැති වෙනවා. ඒක ඇස හරහා වෙනවා නැති වෙනවා. කන හරහාත් වෙනවා හටගෙන නිරුද්ධ වෙනවා. නාසය හරහාත් ආයතන 6 හරහාම. තව විදිහකින් කිව්වොත් අහන දේවල්, දකින දේවල්, දැනෙන දේවල්, හිතන දේවල් පදනම් කරගෙන ඒ තැනදී පංචස්කන්ධ පහළ වෙලා හටගෙන නිරුද්ධ. ඕක මේ කණෙන් අහලා උපදව ගන්න පුළුවන් ඥානයක් නෙමෙයි. ඕක භාවනාමය ඥානයක්. අහලා දැන් තේරුම් ගත්ත ටික ගැඹුරින් තමන්ම දර්ශනය කරගන්න වඩන්න ඕන. වඩන්න ඕන මොකද්ද? වඩන්න ඕන අර සත්තානුපස්සනාව. ඒ අනිච්චානුපස්සනාව ඒකේ පළවෙනි එකනේ. මොකක්ද අනිත්‍ය? අර පංචස්කන්ධේ එතනම හටගෙන නිරුද්ධ වෙනව නේද? අන්න ඒක තමයි අනිත්‍යතාවය. කොණ්ඩෙක් සුදු වෙන එක අනිත්‍යතාවය නෙමෙයි. ඒක අපිට තේරුණු කතාවනේ. ඇඟ රැලි වැටෙන එක අනිත්‍යතාවය නෙමෙයි. ඒ අනිත්‍යතාවය තේරිලා අවබෝධය කරා යනවනේ. දැන් මේ වෙනකොට අපි ඔක්කොම අවබෝධය කරා ගිහින් ඉන්න එපා. කවුරුත් මෙහි ඉන්න විදියක් නැහැ. ඇයි? මේක අනිත්‍යයි කියන එක යම් තාක් දුරට කොණ්ඩේ සුදු වෙනකොට තේරෙනවා. හැබැයි ඒ ඕලාරිකව දැනෙන අනිත්‍යතාවයේ හරහා අවබෝධය කරා එන්න පුළුවන්. මේ කතාව තේරුම් ගන්න තැනට මේ පාරට වැටෙන්න පුළුවන්. අනේ මේක වැඩක් නැහැ මොකක් හරි ධර්මයක්වත් දිනු කරගන්න ඕන කියලා ඒ පැත්තට වැටලා මේ එහෙමනම් අනිත්‍යතාවය කියන්නේ දැන් අපි හරි හිතාගෙන ඉන්නේ මේක අනිත්‍යයි කියලා මේක තේරුම් ගැනීම මේ කොණ්ඩේ සුදු වෙන එක ඇඟ රැලි මෙහෙම තේරුම් ගත්තට පස්සේ තමයි මේ අනිත්‍ය කියන්නේ එපා වෙන වැඩක්. දුකයි කියන්නේ මොකද්ද ওই දුක කියලා කතා කරන්නේ මේ ලෝකෙ විඳින්න ඕන. එතකොට එහෙම අපිට හිතෙන්නේ අර අපි කතා කරන උඩේ අර්ථය අල්ලගත්තට පස්සේ. නමුත් යටි අර්ථය අපේ අනිත්‍ය වශයෙන් බලන්නේ අපේ කොණ්ඩේ නෙමෙයි. මොකද්ද අනිත්‍ය වශයෙන් බලන්නේ? අර පංචස්කන්ධ ධර්මයේ හටගෙන නිරුද්ධ වෙනවා. ඒක ආයතන 6 හරහාම හටගෙන නිරුද්ධ වෙලා යනවා. පංචස්කන්ධ. අන්නේ හටගත්ත තැනම පවතින්නේ නෑනේ. එතනම නිරුද්ධ වෙනවා. ඒක නිරුද්ධ වෙනකොට ආය ඇස හරහත් පංචස්කන්ධයක් පහළ වෙනවනේ. ඒක නිරුද්ධ වෙනකොට කය හරහත් පහළ වෙනවනේ. අන්න එහෙම පහළ වෙනකොට ඒ පහළ වෙනීම ටික ඔක්කොම අපිට උපාදානයි වෙනවා.
එතකොට ඇහෙන් රූපේ දැක්කම දකින්න මට්ටම පහළ වෙන චක්කු විඥාන නිසා විඥානි පහළ වෙන ඒ විඥානස්කන්ධයත් එයාට උපාදාන වෙනවා අවිද්‍යාව නිසා. ඊට පස්සේ ඒකේ රූප සංඥා පහළ වෙනකොට ඒ සංඥා වලටත් එයා ආදරය කරන්න පටන් ගන්නවා. ඒකට සංඥා උපාදානස්කන්ධය. ඊට අනුව සුඛ වේදනාවක් ඇති වුණොත් ඒ සුඛ වේදනාව එයාට පවත්වගෙන යන්න හිතෙනවා ඉස්සරහට. අන්න වේදනාවත් උපාදානය වෙනවා. ඊට පස්සේ මේ වේදනාවට අනුව සිතුවිලි හිතට ගලන එක හරි හොඳ දෙයක් කියලා හිතෙනවා. අනේ රාගේ ගලනවා නම් හොඳයි. ගලන්නේ නැත්නම් ආයේ බල හරි ගලා ගන්න ඕන කියලා හිතෙනවා. එතකොට අන්න ඒක උපාදානය වෙනවා. ඊට අනුව රූපේ වෙනස් වෙන එක හොඳයි. කායික උත්තේජනේ හොඳයි කියලා හිතන උපාදානය වෙනවා. ඒ උපාදානය වෙන්නේ ඒක හටගෙන නිරුද්ධ වෙනවා කියලා දන්නේ නැති තාක්කල් විතරයි. හටගෙන නිරුද්ධ වෙනවා කියලා Tamanගෙම හිතෙන් දර්ශනීය වීම පිණිස තමයි අනිච්චානුපස්සනාව වඩන. ඔන්න ඔය පංචස්කන්ධයේ අනිත්‍ය වශයෙන් බලනවා මිසක් පංචස්කන්ධයේ තමා තුලනේ පහළ වෙන්නේ. ඒ කියන්නේ එළිය දේවල් බලන්නේ නැහැ. අවිඥානික දේවල් ගැන අදහසක් අපි ගන්නෙම නැහැ. හේතුව එළිය අවිඥානික Tamanගේ කාර් එක දකින්නකොට Taman තුල පංචස්කන්ධයක් පහළ වෙනවා මිසක් කාර් එකේ මොකක්වත් පහළ වෙන්නේ නැහැ නේ. කාර් එකේ පහළ වෙන්නේ නැහැ. ඒ කාර් එක දකින්න මගේ හිතේ තමයි මේ කියන පංචස්කන්ධය පහළ වෙන්නේ. එතකොට එහෙමනම් මා තුල මේ පංචස්කන්ධයක් හටගෙන නිරුද්ධ වෙනවා කියන එක තේරුම් ගැනීමට කියන්නේ අනිත්‍යානුපස්සන. අනිත්‍ය වශයෙන් බලනවා. පංචස්කන්ධය හටගෙන නිරුද්ධ වෙන නිසා අනිත්‍ය වශයෙන් Tamanගේ හිතෙන් බලනවා. අනිත්‍ය නම් දුකයි කියලා. අනිත්‍ය නම් දුකයි. ඒ අනිත්‍ය වෙච්ච පංචස්කන්ධයකට ඕනෑවට වඩා බැඳෙන එක, ඒක උපාදානය කරගෙන ඒකට බැස ගන්න එකට, ඒකට ඡන්දයක් හදාගන්න එකට, ඒකට නන්දියක් හදාගන්න එක, තෘෂ්ණාවක් හදාගන්න එක නුසුදුසු තත්ත්වය. ඇයි? ඒක උපාදානය කර ගැනීමම තමයි දුක. දැක්ක තැන අතහැරුණා නම් ප්‍රශ්න ඉවරයිනේ. දැක්ක තැන අතහැරලා දාන්න පුළුවන් නම් කිසි ගැටලුවක් නැහැනේ. අහපු දේ එතනම අතහැරලා දාන්න පුළුවන් නම් ප්‍රශ්නයක් නැහැනේ. ඒක උපාදානය කරගත්තොත් මට ඒකට ප්‍රතිචාර දක්වන්න වෙනවනේ. තවත් මගෙන් වෙන්න ඕන දේ. මගෙන් සිතින් කයින් වචනේ උපාදානි වුණොත් තමයි නැත්නම් අහපු දේ එතනම අත්හරින්න ඕන. මම බෑන්නත් එකයි වර්ණනා කළත් එකයි එතනම අත්හැරලා දැම්මට පස්සේ ඒකට ප්‍රතිචාර දැක්වීම තුළ මා තුළ ක්‍රියාත්මක වීමක් නැහැ නේ. එතනම අත්හැරලා දානවා. ඒක අනිත්‍ය වශයෙන් බලන්න බැරි වුණාම දුකයි. අනිත්‍ය නම් දුකයි. මේක අනික දැන් මේකට බැඳුනට වැඩක් නැහැ. මොකද මට ඕන විදිහට පවත්ව ගන්න බෑනේ. ඇයි? හටගත්ත තැනම පංචස්කන්ධය එතනම නිරුද්ධ වෙලා යනවනේ. ඇති වෙලා නැති වෙලා යනවනේ. හටගෙන නැති වෙලා යනවනේ. ඉතින් නැති වෙලා යන එකක් එක්ක මම බැඳෙන එක මොන මෝඩකමක්ද? නැති වෙලා යන එකත් එක්ක මම මා තුළ පංචස්කන්ධේ පහළන ඒක උපාදානීය කරගන්න එක මොන මෝඩ වැඩක්ද? ඇත්තටම උපාදානීය වෙන්නේ රූප නෙමෙයි. එළියේ රූප ශබ්ද නෙමෙයි. Tamanගෙම පංචස්කන්ධයයි උපාදානීය වෙන්නේ. Tamanගෙම සුඛාස්වාදයයි මට පවත්වගෙන යන්න ඕන. සුඛාස්වාදේ මගේ හිතේනේ උපදින්නේ. ඒක පවත්වගෙන යන්න තමයි මං එළියේ ගොඩක් ඒවා කරන්නේ. ඇත්තටම මේක මොන මෝඩ වැඩක්ද? මේක ඇති වෙලා නැති වෙලා යනවා නම් කෝ සුඛාස්වාදයක් මට පවත්තන්න. හටගත්ත තැනම නිරුද්ධ වෙලා යනවා. අන්න එහෙනම් මේක අනිත්‍ය නම් මෙතන දුකයි පවතින්නේ. මේක උපාදානය කර ගැනීම නුසුදුසුයි. දුක නම් අනාත්තානුපස්සී විහෙරති. අනාත්තානුපස්සනාව බලනවා. අනාත්මේ බලන. ඔය සප්තානුපස්සනාවේ තුන්වෙනි එක. අනාත්මය කියන්නේ එහෙමනම් මම වශයෙන් හරි මගේ වශයෙන් හරි මගේ ආත්මී වශයෙන් හරි මගේ කියන සාරයෙන් මොකක්ද මේ ස්කන්ධයන් වල ගන්න තියෙන්නේ? හටගත්ත තැනම ඒක හේතු සහිතව නිරුද්ධ වෙලා යනවා නම් හටගත්ත තැනම නිරුද්ධ වෙලා යනවා නම් මම මගේ කියලා කෝ ගන්න දෙයක්. මම විඳින මම මේ පැත්තේ ඉන්නවා කියවට වේදනාව හටගත්ත තැනම ඇති වෙලා නැති වෙලා යනවා නම් ඇති වෙලා නැති වෙලා යන්නේ අහන එක මත පංචස්කන්ධය පහළ වෙලා ඒකත් එහෙම්ම තියාගෙන දකින්න එක මට්ටම දකින්න එක නිසා ආයි පහළ වෙනව නෙමෙයි. අහන එකයි දකින්න එකයි දෙකම නිසා පංචස්කන්ධ දෙකක් එකවර හිතට දරා ගන්න බෑ. හිතේ සීමාව එච්චර මේ පුළුල් නෑ. පංචස්කන්ධ ධර්ම හටගෙන නිරුද්ධ වෙලා යනවා. නිරුද්ධ වීම නිසා තමයි තව පංචස්කන්ධයක් පහළ වෙන්නේ. ඒක අහන දේ නිසා හරි, දැකින දේ නිසා හරි, දැනෙන දේ නිසා හරි, හිතෙන දේ නිසා හරි පහළ වෙනවා. මේක ගැඹුරු කතාවක්. මීට වඩා මේක ලේසි කරන්නම බෑ. අපි මේක මෙච්චර ලේසි කළා මිසක් කාටවත් මේක ආද කරන්න බෑ. මේක ඊට වඩා තා ගැඹුරු කතාවක්. මේක කරන්න අමාරු වැඩක්. හිත වඩන්න නැති කෙනෙකුට මේක නිකන් වැල්ලට ආරන් ටිකක් විතරයි. ඇයි මේ මොනවද මේ කියන්නේ කියලා හිතෙන්න පුළුවන්. හැබැයි ඔබට එහෙම් මෙහෙන් හරි මේ කියන කතාව පොඩ්ඩක් හරි තේරෙනවා. ඔක්කොම තේරෙන්නේ නැහැ. එහෙම් මෙහෙන් තේරුණොත් ඒකත් ගැන සතුටු වෙන්න. සැතපුම් ගානක් නිවන ලං වෙනවා. කවදා හරි අවබෝධය කරා යන්න මේ අහගත්ත මාත්‍රය ඇති. සමහරට මේක යන්තම් එහෙම් මෙහෙන් ওই වචනයක් තේරෙනවා. වචන 20ක් විතර තේරෙන්නේ. ආයෙ වචනයක් තේරෙනවා. කමක් නැහැ. ඒ අහගත්ත බණපදය ඒකාන්ත වශයෙන් ඔබව නිවනවා. මහ පුදුම දෙයක් මේ ආශ්චර්යවත් ධර්මයේ කියන්නේ.
එතකොට දැන් එහෙමනම් අනාත්ම එතකොට මේ හටගත්ත තැනම නිරුද්ධ වෙලා යනවා නම් කො මම මගේ කියලා ගන්න පුළුවන් දේ කොතනද තියෙන්නේ? මොකක්ද එහෙම ගන්න පුළුවන් தත්ත්වය? අන්න එහෙම දකින්නකොට ඒ අනාත්මය දකින්නකොට පින්වත්නි එතන ආත්ම සාරයක් පේන්නේ. අර මම කියන தත්ත්වයේ මත පිහිටව ගන්න කිසිවක් ලෝකේ නැති බව දැනෙන්න පටන් ගන්නවා. එතකොට දැන් Tamanට බලනකොට මගේ ස්කන්ධයන් ටිකත් අනිත්‍ය නම් මම කොහොමද මගේ දරුවා මගේ වසඟේ තියාගන්නේ කියලා අර එළියට බලනකොට එළිය වටිනාකම හිටින්නෙත් නැහැ. අජ්ජත්තං වා බහිද්ධාවා කියලා දෙපැත්තට බලන්න කිව්වේ. මගේ පංචස්කන්ධයත් අටගෙන නිරුද්ධ වෙනවා නම් මගේ දරුවගේ ඇස්සේ වෙන්නේ ඔය ටික තමයි. මගේ පංචස්කන්ධේවත් මගේ වසඟේ පවත්ව ගන්න බැරි එක මම කොහොමද මගේ දරුවගේ පංචස්කන්ධයෙන් මගේ වසඟේ තියාගන්නේ කියලා එළියට වටිනාකමත් අඩු වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ ලෝකෙම පෙරළුණත් කිසි ගැටලුවක් නැහැ වගේ ඉන්න පුළුවන්. ඒ කියන්නේ ඒක හරි ලස්සන චින්තනයක් ඒක. එතකොට මේ චින්තනය තුළ පුද්ගලයා දායාද වුණාට පස්සේ කවදාවත් ජීවිතේ එපා වෙන්නේ නැහැ. ජීවිතේ එපා වෙන්නේ. දන්නවා හටගෙන නිරුද්ධ වෙන ස්කන්ධයන් ටිකක් තමයි මේ නඩත්තු වෙන්නේ කියලා. එතකොට පංචස්කන්ධ කියන්නේ මේ රූපේට නෙමෙයි. සමහර අය මේ පංචස්කන්ධ කියන්නේ රූපේට කියලා හිතාගෙන ඉන්නවා. ඊට පස්සේ පින්නත්නි අනාත්ම නම් අනාත්තානුපස්සීවයි තමන් ඒක පංචස්කන්ධේ අනාත්ම මගේ ආත්මය කියලා ගන්න දෙයක් නැහැ කියලා බලාගෙන ඉන්නකොට පින්වත්නි ඒ ශ්‍රාවකයාගේ හිත තුල පින්වත්නි එතන නිබ්බිදානුපස්සන. නිබ්බිදාව කියන්නේ මොකද්ද? නිබ්බිදාව කියන්නේ කලකිරීම කියන එක. ආර්ය වූ කලකිරීමක් හිත තුල උපදිනවා. කලකිරීම උපදින්නේ මොකටද? කලකිරීම කියන වචනෙටත් දැන් ඉන්න මිනිස්සු බයයි. ජීවිතේ කලකිරෙන්නේ නැහැ. අර පංචස්කන්ධේ පහළ වීම ගැන කලකිරෙනවා. මේ පංචස්කන්ධේ හටගෙන නිරුද්ධ වෙලා යන එකක් නේද කියලා මේ එයාට මේ රත්තරම් බඩු ගැනවත්, ගෙවල් දොරවල් ගැනවත්, ඇඳුම් පැළඳුම් මේවා ගැන කලකිරීමක් ඇති වෙන්නේ නැහැ. Taman තුල පංචස්කන්ධ ධර්මයක් හටගෙන නිරුද්ධ වෙනවා නම් ආත්ම සාරයෙන් ගන්න දෙයක්වත් නැත්තම් මේ පංචස්කන්ධේ උපාදානය කරගන්න මොකද්ද මේකේ තියෙන්නේ කියලා පංචස්කන්ධය ගැනයි කලකිරෙන්නේ. අපි කලකිරෙනවනේ ඉක්මනට ගෙදර ගැන. ඊට පස්සේ ඊගෙවල් පන්සල් වලට පූජා කරන්න, ඉඩම් වල ඒ ඉඩකඩම් පන්සල් වලට පූජා කරන්න, ආරාම වලට පූජා කරන්න, ඊට පස්සේ රත්තරන් බඩු වලින් කරඬු හදන්න. ඕවා තමයි අපි ඔළුවේ වැඩ කරන්නේ. ඒ කියන්නේ අයි අපිට කලකිරීම ඇති වෙලා තියෙන වෙන පැත්තකින්. ඒක මේ බුදුහාමුදුරන්ගේ කලකිරීම නෙමෙයි. කලකිරින්නේ Tamanගේ පංච උපාදානස්කන්ධේ පහළ වීම ගැන. එතකොට එයා තුළ කලකිරුණ කියලා පංචස්කන්ධයක් පහළ වෙන්නේ නැද්ද? පහළ වෙනවා. උපාදානෙ වෙන්නේ. ඇයි හටගෙන නිරුද්ධ වෙලා යනවනේ. අනිත්‍යයිනේ. අන්නේ නිසා ඒ කලකිරීමට කියනවා නිබ්බිදානු. කලකිරිය යුතු දෙයක් විදියට Tamanගේ ස්කන්ධ ටික බලනවා. ඒ කලකිරිය යුතු දෙයක් විදියට බලනවා නම් නිබ්බිදානුපස්සන, විරාගානුපස්සන. කලකිරිය යුතු දෙයක් නම් විරාගය කියන්නේ නොඇල්ම. රාගය කියන්නේ ඇල්ම. විරාගය නොඇල්ම. විරාගානුපස්සී මේ පංචස්කන්ධේ නොඇලිය යුතුමයි. නොඇලිය යුතුමයි. ඇලෙන්න මේකේ මොකක්වත් නැහැ. හටගත්ත තැනම නිරුද්ධ වෙලා යනවා. එහෙනම් නොඇලෙන්නේ පින්වත්නි එළියේවට නෙමෙයි. Tamanගේ පංචස්කන්ධයටයි නොඇලෙන්නේ. එතකොට පංචස්කන්ධේ පහළ වෙන්නේ නැද? වෙනද වගේම පහළ වෙනවා. උපාදානෙ වෙන්නේ. රූප පේන මට්ටමේ ඉන්නේ පංචස්කන්ධේ පහළ වෙන්නේ නැත්තම්. උපාදානෙ වෙන්නේ. විරාගානුපස්සී නම් ඊළඟට කියනවා මොකද්ද? 6 වෙනි එක. නිරෝධානුපස්සනාව. නිරුද්ධ වී යන විදියම දකින්නවා. හටගත්තට වඩා වේගින් ඒකෙන්ද මේක භාවනාමය දැනුමක් නිසා මේක වඩාගෙන යනකොට හටගත්තට වඩා වේගින් මේ ස්කන්ධයන් නිරුද්ධ වෙනවා කියලා පේනවා. ඒක දර්ශනීය වෙනවා ඇත්තටම. ඒ කියන්නේ හටගත්තට වඩා ඉක්මනට මේක දැන් පංචස්කන්ධයේ දකින්නකොට පහළ වෙනවා. පහළ වුණාට වඩා වේගයෙන් පින්වත්නි නිරුද්ධ වෙලා යනවා. ඒක ඔබට තේරෙන්නේ. ඒක මේ වගේ උදාහරණයකින් කිව්වොත්. දැන් වතුර වහිනකොට වතුර බුබුලු මතුවෙනව නේද? ඒ වතුර බුබුල මතුවේගෙන ඇවිල්ලා එකපාරම නේද අර වතුර බුබුල පුපුරලා යන්නේ. අන්න ඒ වගේ සමුදේට වඩා නිරුද්ධ වීම වේගවත්. ඒක භාවනාවෙන් තමයි පේන්නේ. හරි ලස්සනයි මේ අත්දැකීම් ටිකට එනකොට. නිරෝධානුපස්සින් නිරුද්ධ වෙලා යන එකම දකින්නවා. එතකොට අර පංචස්කන්ධේ හට ගන්නවා. හටගත්තට වඩා වේගෙන් එකපාරම නිරුද්ධ වෙනවා. හට ගැනීමයි නිරුද්ධ වීම වේගයත් බලන්න පුළුවන් මනසේ. බුදුම දෙයක් මේ බුදු කෙනෙක් මතු කරපු භාවනාමය ඥානෙ. මේක තමයි බුද්ධ ශාසනයේ සාරය. අපි මේ සාරය කියලා මේ වෙන පුද පූජා ටිකක් අල්ලගෙන හිටියට. එතකොට නිරෝධානුපස්සනාව වඩනකොට අන්තිම එක තමයි අපිට දේශනාවට කාලය ඉවර නිසායි මම මේ කියන්නේ. අන්තිම එක තමයි මොකද්ද? පටිනිස්සග්ගානුපස්සනාව. පටිනිස්සග්ගානුපස්සනාවේ කෙරෙන්නේ පින්වත්නි සම්පූර්ණේම අත්හැරලා දානවා.
මේක අනිත්‍ය නම් දුක නම් අනාත්ම නම් කලකිරිය යුතු දෙයක් නම් නොඇලිය යුතු දෙයක් නම් නිරුද්ධ වී යන දෙයක් නම් මේක අත්හැර දැමිය යුතුයි කියලා පංචස්කන්ධය අත්හැර දානවා. පංචස්කන්ධය අතහරින ඔක්කොම අතහැරෙනවා. ඔක්කොම අතහැරෙනවා කියන්නේ Tamanගේ චක්කු සෝත ගාන જીවහා කාය මන කින ආයතනත් අතහැරෙනවා, සලායතනත් අතහැරෙනවා. ඊට පස්සේ ඔක්කොම අතහැරෙනවා පින්වත්නි මෙතනදී. අතහැරිලා Tamanගේ ජීවිතේ පවා ඉතින් අතහැරෙනවා. පවතිනවා. එයාට බෙල්ල වැල දාගන්න නම් කවදාවත් හිතෙන්නේ නැහැ. මොකද එයාට ජීවිතය ගැන නෙමෙයිනේ කලකිරලා තියෙන්නේ. මොකක් ගැනද? පංච උපාදානස්කන්ධය ගැනයි කලකිරලා තියෙන්නේ. ජීවිතය ගැන කලකිරින්නේ නැහැ. ජීවිතය ගැන කලකිරුවොත් නේ ගැටලුව. පංච උපාදානස්කන්ධේ පහළ වීම ගැන කලකිරලා තියෙන්නේ. ඒ නිසා එයා ඒක අතහැර දානවා. හැබැයි මේම අතහරිනකොට ජීවිත තෘෂ්ණාවක්වත් හිතේ හිටින්නේ නැහැ. මෙතනදී එයා මේ වෙනකොට හිත හුඟක් දියුණු වෙලා තියෙන්නේ. දියුණු වෙච්ච හිතත් එයා අතහැර දානවා. එතකොට ඒ ඔක්කොම අතහැර දාලා අන්තිමටම හිත නිවනටපත් වෙන්න නම් නිවනත් අතහැර දානවා. හිතෙන් නිවන අල්ලගෙන ඉන්නවනේ. දැන් මේ වෙනකොට නිවන පිණිස නේද මේ ඔක්කොම කළේ? අන්තිමටම නිවනත් අතහැර දානවා. නිබ්බාණං නාබිනන්දති. නිවනවත් අභිනන්දනය කරන්නේ. එයා නිවනත් අතහැරලා දානකොටම යාගේ හිත නිවනටපත් වෙනවා. අන්නේ අතහරිනවා. පටිනිස්සග්ගානුපස. ඒ විදිහට වඩනකොට තමයි නිවනට හිතපත් වෙන්නේ. නම් මේක භාවනාමය ඥානයක්. මේක තවත් විස්තර කරගත යුතු තත්ත්වයක්. මම වඩාත් සරලව පුංචි දරුවෙකුට පවා තේරෙන විදිහටයි කිව්වේ. ඉතින් මේ සප්තානුපස්සනාව සම්බන්ධ දේශනාවක් අද කරන්න කියලා තිබ්බේ. මේ දේශනාව නිවන් පිණිස ජීවිතාවබෝධයේ පිණිස මේ කුසල් උපකාර වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. දේශනාව නිමා කරනවා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි.